සාදු සාදු සාදු. ශ්‍රද්ධා සම්පන්න පින්නතුනි, උදෑසන කාලයේදී අපි කතා කළේ සික්ඛානිසංස සූත්‍රයේහි සඳහන් දහම් කරුණු පිළිබඳව. මේ දේශනාව සඳහන් වෙන්නේ තිබෙන්නේ අංගුත්තර නිකාය 2 පොත් වහන්සේ තුල බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මචාරී ජීවිතය පිළිබඳ පෙන්නපු ඊටාම විශේෂ අතිශයින්ම උතුම් දේශනාවක්. බඹසර ජීවිතයේහි සැබෑ ස්වභාවය මෙයින් ඊටා පැහැදිලිව තේරුම් කර දෙනවා. මේ දේශනාවේ සඳහන් වන දහම් කරුණු ජීවිතයට ගලපා ජීවිතයට පමුණවා ගැනීම පිණිස මේ දේශනාව තුළම පැහැදිලිව මඟ පෙන්වා තිබෙනවා. කුඩා දරුවාගේ පටන් අතිශය වයෝවෘද්ධ කෙනා දක්වාත් මේ කරුණු තේරුම් ගත හැකියි. සංකීර්ණ අමාරු තෝර බෙර ගන්න බැරි දුෂ්කර භාවයක් මේ දහම් විග්‍රහය තුළ නැහැ. ඒ නිසා අප උත්සාහ කළ යුතුයි බුදුරජාණන් වහන්සේගේ වචනය අතිශය සතුටෙන් පුරුදු කිරීමට අප උත්සාහ කළ යුතුයි. බුද්ධ වචනේ යම් කෙනෙක් පිළිගනීද එතෙන් පටන් ඔහු ඒ බුද්ධ වචනේ පිළිපදිනවා. පිළිපදිනවා කියලා කියන්නේ බුද්ධ වචනයට අනුව කටයුතු කරනවා. සිත කය වචනේ තුන්දොරම බුදුරජාණන් වහන්සේ පෙන්වූ විදිහට භාවිත කරනවා. එතකොට ඔහුට බුද්ධ වචනේ සිහි නොවි සිහි නොකොට සිත කය වචනේ තුන්දොර බුදුරජාණන් වහන්සේගේ අවවාද පරිදි මෙහෙවන්න බෑ නේද? එතකොට බුද්ධ වචනේ සිහි වෙනවනම් සිහි වෙන්නේ වචනේ පිළිගත්ත කෙනාට. ඒ වචනේ පිළිගත්ත කෙනාට ඒ වචනේ දරාගත්ත කෙනාට බුද්ධ වචනේ සිහි වෙනවා. එතකොට සිතින් කයින් වචනෙන් කටයුතු කරද්දී බුදුරජාණන් වහන්සේගේ අවවාදයේ සිහි වෙද්දී ඒ සිත කය වචනේ තුන්දොරම ඒ අවවාදයේ පරිදි සකස් වෙනවා. යහපත් වෙනවා. ඉතින් මේ පෙන්වන ධර්මය අද අප මේ ඉගෙන ගත්ත කරුණු නිරන්තරයෙන්ම භාවිත කළ හැකි දේවල්. gedara hitiyat මගතොටේ ගියත් රස්සාව කළත් අපි කරන්නේ සිත කය වචනේ හසුරවන එකනේ. නේද? ඒතර හැම තැනකදීම බුද්ධ වචනේ අපට මඟ පෙන්වනවා. ඒ සිත කය වචනේ යහපත් කර ගැනීම පිණිස. ඒ නිසා ඔබ මේ දේශනාවේ සඳහන් කරුණු මෙතෙන් පටන් භාවිත කරන මෙතෙන් පටන් පුරුදු කරන ප්‍රීති සිතින් බුදුරජාන් වහන්සේගේ අවවාද අනුගමනය කරන අය බවට පත් වෙන්න. ඒතර අප අද ඉගෙන ගත්තා බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයා කියන්නේ බඹසර ජීවිතය ගත කරන කෙනා. බඹසර ජීවිතය කියන්නේ පාරිශුද්ධ ජීවිතයකටයි මුළුමනින් පිරිසිදු සිතක් ඇති කර ගැනීම පිණිස වන ජීවිතය බඹසර ජීවිතය. ඒ පිරිසිදු ජීවිතය සම්පූර්ණ කළ කෙනා බඹසර සම්පූර්ණ කරන කෙනා ඔහු අතිශයින් සුව පහසුවටපත් වෙන කිසි කලක දුක් නොවිඳින දුක් පීඩා වලට ගොදුරු නොවන සුව පහසුවටපත් වූ කෙනා. ඉතින් ඒ සුව පහසුව මේ ජීවිතය තුළ අපි ක්‍රමක්‍රමයෙන් සම්පූර්ණ කරගන්න පුළුවන්කම අපට තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළිනොගෙන ඒ වචනේ හොඳින් තේරුම් නොගෙන මේ පාරිශුද්ධ ජීවිතයට පැමිණෙන්න බෑ. පාරිශුද්ධ ජීවිතය කියලා කියන්නේ අපේ ව්‍යවහාර එහෙම නැත්නම් සාමාන්‍ය ජීවිතෙන් ඈත වෙනම උපදවන එකක් නෙමෙයි. මේ ජීවිත ක්‍රියාව තුළම උපදව ගන්න එකක්. ඒක ඔබට තේරෙන්නේ නැති අප උදේ කතා කළ දහම් කරුණු තුල. මේ දහම් කරුණු තුල අප කරුණු 4ක් ඉගෙන ගත්තා බඹසර ජීවිතයට සම්බන්ධ. පළමු කරුණ තමයි බඹසර ජීවිතේට පැමිණෙන කෙනාට ලැබෙන පළමු දේ සීලමය ආනිසංසය. එතකොට සීලමය ආනිසංසය දැනගෙනයි තේරුම් අරගෙනයි ඒ ආනිසංසයෙන් යුක්තමයි බඹසර වාසය කළ යුත්තේ. නැත්තම් බඹසර වාසය කිරීමක් නැහැ. නේද? දැන් මේ කරුණ දන්නේ නැතුව පොයට සිල් ගත්තත් වැඩක් නැහැ. බඹසරක් නැහැ. ඒ මොකද්ද කරන්න කියලා දන්නේ නේද? ඒක අර ගලාගෙන යන ගඟේ පහතර යනවා වගේ ඊට වඩා වෙනසක් පේන්නේ නැහැ. කරන්නම් වලේ ඔහේ කරන් යනවා. නමුත් මේ කරුණ දන්නවා නම් ඔය කරන දේ ගැන සතුටක් තියෙනවා. ප්‍රතිඵලයේ දැනගෙනයි ඔහු කරන්නේ. එතකොට සීලමය ආනිසංශය
පළමු කාරණය. දෙවෙනි කාරණය ප්‍රඥාව උසස් දේ, උතුම් දේ බවට පත් කරගෙන සිටීම. එයත් අප දල වශයෙන් කතා කළා. ඊළඟ කරුණ තමයි විමුක්තිය සාරය බවට පත් කර ගනිමින් වාසය කළ යුතුයි. අපේ සාරය විය යුත්තේ විමුක්තියයි. එහෙම නැත්නම් වෙන දෙයක් නොවේයි. ඒතර ඒ ගැන අපි කෙටියෙන් කතා කළා. ඊළඟට අපි කතා කළා සිහිය අධිපති කරගෙන වාසය කිරීම කොහොමද සිද්ධ වෙන්නේ කියලාත් කතා කළා. නමුත් අපි හිතනවා තවදුරටත් ඔබ දැනගත යුතුයි, දැන ගැනීම හොඳයි ඔබට. මේ දහම් කරුණු හතරම ජීවිතයේ තුල පවත්වගෙන යන්නේ කොහොමද කියලා දැනගත යුතුයි කියලා මට කල්පනා වෙනවා. ඒ දහම් කරුණු හතරම එකවර පුරුදු කළ යුතු දේවල්. වෙනම නෙවෙයි. දැන් අපි ගණන් ඉගෙන ගන්නවා වෙනම, චිත්‍ර ඉගෙන ගන්නවා වෙනම නේ සාමාන්‍ය ඉගෙන ගන්න. නේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය වෙන් කළ ඉගෙන ගත්තට පුරුදු කරන්න එකට. වෙන් කළ ඉගෙන ගන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ඊටා පුළුල්. අපට උගන්වන්නයි මේ වෙන් කළා පෙන්වන්නේ. නමුත් එකට පුරුදු කරන්න. ඒ නිසා අපි උත්සාහ කරමු මේක තේරුම් ගන්න කොහොමද එකට මේක පුරුදු කරගෙන යන්නේ කියලා. බලන්න භාගතුන් වහන්සේ කොහොමද අපිට පෙන්වන්නේ මේ සිහිය අධිපති කරගෙන වාසය කිරීම. සිහිය අධිපති කරගෙන වාසය කිරීමට යම් කෙනෙක් සමර්ථයි නම් එයින්ම ඔහුගේ පරමාර්ථයට ඔහු ගමන් කරනවා. බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි ශ්‍රාවකත්වයට පැමිණෙන කෙනා බඹසර ජීවිතය ගත කරන්නේ. එහි පරමාර්ථය නික්ලේශී බවට පත්වීම, කෙලෙස් රහිත බවට, පිරිසිදු බවට පත්වීම. ඒතර ඒ සඳහා උත්සාහ කිරීමේදී අප අලුතෙන්ම පුරුදු කරගත යුතු වඩා වැදගත්ම දේ සිහිය. සිහිය උපදව ගන්න ඕන. මක්නිසාද සිතෙහි පිරිසිදු බව උපදින්නත්, සුරක්ෂිත වෙන්නත්, සම්පූර්ණ වෙන්නත් උදව් වෙන්නේ සිහිය. සිහිය තමයි සිතට ආරක්ෂාව විදියට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. සිත රැකගන්නයි මේ හැම කටයුත්තක්ම අපි කරන්න ඕන. මොනවා කරත් සිත රැකිලා නැත්තම් ඒ කරපු දේ අනර්ථයක්, අර්ථයක් නෙවෙයි. අපි හිතුව බණ ගොඩාක් අහනවා, සිත රැකිලා නැහැ. බණ ගොඩාක් පාඩම් කරගන්නවා, සිත රැකිලා නැහැ. එතකොට බණ ගොඩාක් කියන්න පුළුවන්, සිත රැකිලා නැහැ. ඒ වගේ අහන්න අපි පින්කම් ගොඩාක් කරනවා, සිත රැකිලා නැහැ. ගොඩාක් දාන දෙනවා, සිත රැකිලා නැහැ. වේර විහාර ගොඩාක් හදලා සිත රැකිලා නැහැ. ඒතර අපි අර්ථය කරා ගිහින් නැහැ නේද? අර්ථය මොකද්ද? සිත ආරක්ෂා වීම. සිත ආරක්ෂා නොවි රන්තරනේ මාලිගාවක් අපිට තිබුණත් වැඩක් තියනවද? අපිට දිව්‍ය ලෝකෙ මෙහෙට එනවා ගේනවා. අපිට දිව්‍ය ලෝකේ සක්‍ර දෙවි පදවිය ලැබෙනවා. සිත අනාරක්ෂිතයි නම් අපිට එකකින් වැඩක් තියනවද? එහෙනම් තේරුම් ගන්න මහපාරේ හිඟාගෙන කන්ට තිබුණත් සිත රැකිලා නම් අපි සුරක්ෂිතයි. මක්නිසාද සිතෙහි විනාශය තමයි අපට ලැබෙන ලොකුම විනාශය. සිත විනාශුනොත් භෞතික වශයෙන් මොනවා තිබුණත් අපිට වැඩක් නැහැ. දැන් ඔබට තේරෙලා ඇති ඊටාම රස මිහිරි බත් ටිකක්වත් කා ගන්න බෑ සිතට පීඩාවක් ආපු වෙලාවක. නේද? ලස්සන ගෙවල් දොරවල් ඇඳුම් පැළඳුම් මිල මුදල් ගොඩේ කඳුළු පීරගෙන ඉන්න මිනිස්සු ඉන්නවනේ. කඳුළු පෙරාන ඉන්න මිනිස්සු ඉන්නවනේ. ඒතරේ සැප සම්පත් වල අර්ථය පේන්නේ නේද? අර්ථයක් නැහැ නේද? එහෙම වෙන්නේ සිතෙහි අනාරක්ෂිත බව. සිත ආරක්ෂා වෙලා නැතිකම. ඒ නිසා සිත ආරක්ෂා කර ගැනීම පිණිසයි මේ හැම ධර්මයක්ම උපකාර වෙන්නේ. ඒතර සිත රැකෙන්නේ සිහියෙන්. සිහිය ඉපදෙන්න ඕන, සිහිය වැඩෙන්න ඕන, සිහිය බලවත් වෙන්න ඕන, සිහිය සම්පූර්ණත්වයටපත් වෙන්න ඕන. එතකොට ඒ සිහිය කියන බලය, සති බලය කියලා කියන්නේ ඒකට. ඒ සිහිය කියන බලය අපට උපකාර සහිතයි. අප්‍රමාණ අපට උපකාර සහිතයි. මොකක්ද ඒ උපකාරය? මොකක්ද ඒ සිහිය කියන දෙයින් අපට ලැබෙන උපකාරය?
සිහිය අප පාලනය කරන අධිපතිය බවට පත් වෙනවා. සිහිය අපව පාලනය කරන අධිපතිය බවට පත් වෙනවා. සිත පාලනය කරන සිහිය. සිහිය නැති වෙන ගමන් සිහිය දුර්වල වුණොත් කවුද අපව පාලනය කරන්නේ? කවුද සිත පාලනය කරන්නේ? එක්ක රාගයෙන්, නැත්තම් ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂියාවෙන්, කුහකකමෙන්, ආඩම්බරයෙන් මේවයින් තමයි සිත පාලනය කරන්නේ. ඊට පස්සේ අපේ සිත මුල් වෙනවා වචනේට, කායික ක්‍රියාව ඔක්කොම සිත මුල් වෙනවා. ඒතර අපි හිතමු සිත රාග දේශ මොහ වලින් කීලිට වෙලා යට වෙලා නම් ඒ යට වුණු සිතෙන් අපි දන් දුන්නත්, සිල් රැක්කත්, භාවනා කරත්, බණ ඇහුවත්, බණ කිව්වත්, নানা ප්‍රකාර නොයෙකුත් ආකාරයේ පින්දහම් කළත්, කුමක් කළත් අර්ථයක් උපදවන්න බෑ. හේතුව මොකද්ද? සිතෙහි පාලකයා රාග දේශ මොහ වන නිසා. සිහිය නැති කෙනාගේ, සිහිය දුර්වල කෙනාගේ සිතෙහි පාලකයා කවුද? රාග දේශ මොහ තමයි. සිහිය නැති කෙනාගේ සිතෙහි පාලකයා රාග දේශ මොහ. එහෙනම් රාග දේශ මොහ දුරු කරන්න ඔහුට පුළුවන්ද? රාග දේශ මොහ වලින් අපි පාලනය වෙනවා නම්, රාග දේශ මොහ වලින් පාලනය වෙන කෙනෙක් රාග දේශ මොහ දුරු කරන්නේ කොහොමද? බෑ නේද? යම් පාලනයක් බැහැර කරන්න ඊට වඩා බලවත් පාලනයක් එන්න ඕනනේ. එතකොට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා තමයි රාග ද්වේෂ මෝහ නැමැති ඒ බල සම්පන්න, රාග ද්වේෂ මෝහ කියන්නේ බලවත්, අතිශය බල සම්පන්නයි. ඒ බල සම්පන්න වූ භයානක දේ අපව යට කරලා, අප පාලනය කරලා විවිධාකාර හානි විනාශයන් කරනවා නේද? මනුෂ්‍යකෙකු හිතේ රාගයේ, ද්වේෂයේ මතුනන් පස්සේ ඔහුට කරන්න පුළුවන් විනාශයන් කෙරවලක් නැහැ. නේ? දැන් මේ ලෝකේ බලන්න මහා බල සම්පන්න අපරාධ, මහා විනාශ කිරීම, මහා වේශනයන්, බිය ගැනීම, විනාශකාරී දේවල් මොකෙන්ද කරන්නේ? රාගයෙන් යට වූ සිතෙන්, ද්වේෂයෙන් යට වූ සිතෙන්, මොහෙන් යට වූ සිතකින්, වෙන එකකින් නෙවෙයි. ඒතර ඒව පුළුවන් නේද පොලිස් බලයෙන් පාලනය කරන්න? හමුදා බලයෙන් පාලනය කරන්න පුළුවන්ද? දැන් පොලිස් බලය මොකෙන්ද මෙහෙ වෙන්නේ? හමුදා බලය මොකෙන්ද මෙහෙ වෙන්නේ? රාජ්‍ය බලය මෙහෙ වෙන්නේ මොකෙන්ද? බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් තොර වූ සියලු ආයතන මෙහෙ වෙන්නේ මොකෙන්ද? රාග දේශ මොහ වලින්. ඒතර මේ ලෝකයේ බුදු කෙනෙක්ගෙන් තොර වූ තැන මොකෙන්ද මෙහෙ වෙන්නේ? මොකෙන්ද පාලනය වෙන්නේ? බුද්ධ ශාසනයක් නැති, බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් නැති තැන කඩු දෙකක් ගැටෙන මැද ඉන්නා වගේනේ. ගිනි ගොඩක් මැද ඉන්නා වගේනේ. ඇයි මෙහෙ වෙන්නේ මොකෙන්ද? රාග දේශ මොහ වලින්. පුළුවන් ද මේ මරා ගැනීම, කපා ගැනීම, කොටා ගැනීම, ගහ ගැනීම ධර්මයෙන්තර පාලනයක් තියනවද? නීතිය කියලා කියන්නේ මොකද්ද? ඒත් රාග දේශ මොහ වලින්මයි. නේද? පොලිසිය කියලා කියන්නේ මොකද්ද? ඒත් රාග දේශ මොහ වලින්. හමුදාව ද්වේෂයෙන් තොර හමුදාවක් තියනවද? ද්වේෂයෙන් තොර පොලිසියක්? ද්වේෂයෙන් තොර නීතියක්? නේද? එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ශාසනය කොතරම් යහපත්, සුරක්ෂිත කරගත යුතු දෙයක්ද? නේද? විනාශයකට කිසිතැනක ඉඩක් නැහැ. යහපතමයි එයින් සිදු වෙන්නේ. මක් නිසාද? රාග ද්වේෂ මොහ පාලනය කිරීම පිණිස වන අධිපති වන බලය උපදවා දෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. ඒතර මේ ලෝකයේ යම්තාක් ව්‍යසන, විනාශකාරී දේ, මහා අපරාධ, දරුණු දේවල් සිදුවෙන්න හේතු වෙන දරුණු සිත් පාලනය කළා ඒ දරුණු සිත් මුදු මොලොක් බවට පත් කරන්න උදව් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. දැන් අඟුලිමාල වගේ දරුණු මිනිසුන් මෘදු මොලොක් මිනිසුන් බවට පත් වුණා. නේ? අදටත් මහා වේදනාව විඳින අම්මා කෙනෙක් අඟුලිමාල රහතන් වහන්සේ සිහි කරලා සුවපත් බවට පත් වෙනවනේ. එදා මිනිස්සු, එදා කොසල් රජුර වැනි මහා බල සම්පන්න මිනිස්සු පවා අඟුලිමාල සිහි කරද්දී වෙවුලුවා.
කොච්චර ව්‍යසනකාරී මිනිසෙක් ශාන්ත කෙනෙක් බවට පත් වුණානේ. ඒකයි ධර්මය. ඒතර ඒ විදිහට මිනිසෙක් පාලනය වෙන්නේ සිත පාලනය වීමෙන්. සිත පාලනය වෙනවා. සිත ආරක්ෂා වෙනවා සිහිය කියන ධර්මයෙන්. අන්නේ සිහිය කියන ධර්මයේ උපදව ගන්න තමයි බුදුරජාන් වහන්සේ විවිධ විදිහින් ධර්මයන් අපට කියලා තියෙන්නේ. ඒතර සිහිය උපදින්නටත්, සිහිය උපදව ගන්නටත්, සිහිය වඩන්නටත්, සිහිය සම්පූර්ණ කරගන්නටත් අප උත්සාහ කළ යුතුයි. ඒතර බුදුරජාන් වහන්සේගේ ධර්මයේ පුරුදු කිරීමෙන්, ඒ ධර්මයට අනුව කටයුතු කිරීමෙන් සිහිය ඉපදෙනවා. නූපන් සිහිය ඉපදෙනවා, උපන් සිහිය වැඩෙනවා, බලවත් වෙනවා. ඒතර සිහිය බලවත් වුණාන් පස්සේ සිහිය අධිපති කරගෙන අපට වාසය කරන්න පුළුවන්. නැත්තම් අපි කොච්චර හපන්න වුණත් අපේ අධිපති වෙන්නේ එක්ක රාගය, නැත්තම් ද්වේෂය, නැත්තම් මෝහය, නැත්තම් ඊර්ෂ්‍යාව, නැත්තම් උඩඟුකම, මාන්නක්කාරකම, මේ වගේ දේ තමයි අපේ අධිපතියා. ඒතර ඒ වගේ දෙයක් තියාන තමයි අපි දන් දුන්නත්, සිල් රැක්කත්, භාවනා කරත් අකුසල සහිත එහෙම නැත්නම් පාලනය කරන්නේ අකුසලයකින්. ඒකයි මේ සමාජයේ නොයෙකුත් ව්‍යසන විසඳ ගන්න බැරි ප්‍රශ්න තියෙන්නේ. ගෙවල් වල වේවා විසඳ ගන්න ප්‍රශ්න තියෙන්නේ ඒකයි. පාලනේ තියෙන්නේ අකුසල පාලනයක්. ඒ නිසා සිහිය අධිපති කරගෙන වාසය කරන්න උත්සාහ කරන්න. ඒ සඳහා බුදුරජාන් වහන්සේ අපට මඟ පෙන්වා දෙනවා. බලන්න කොහොමද සිහිය අධිපති කරගන්නේ කියලා අපට භාගතුන් වහන්සේ පෙන්වන විදිය. කොහොමද කියා දෙන්නේ? කතංච බික්කවේ සතාධිපතේයං හෝති. මහණෙනි සිහියේ අධිපතිව පවතින්නේ මොන විදිහටද? සිහිය අධිපති කරගෙන වාසය කරන්නේ මොන ආකාරයටදයි කියලා මේ කියන්නේ. ඉති අපරිපූරං වා ආභිසමාචාරිකං සික්ඛං පරිපූර්ෙස්සාමි. පරිපූරං වා ආභිසමාචාරිකං සික්ඛං තත්ත පඤ්ඤාය අනුග්‍රහස්සාමීති. ඒ එක ක්‍රමයක්, එක විදියක්. මොකක්ද ඒ විදිය? සම්පූර්ණත්වයටපත් නොවුන ආභිසමාචාරී ශික්ෂාවන් තියෙනවා නම් ඒ අසම්පූර්ණ ආභිසමාචාරී ශික්ෂාම සම්පූර්ණ කරගන්න ඕන. සම්පූර්ණ වූ ආභිසමාචාරී ශික්ෂාව තියෙනවා නම් එය ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්න ඕන ඒට කියලා හොඳින් තමා තුළ සිහිය උපදවා ගත යුතුයි, පිහිටව ගත යුතුයි. ඒක සිහිය අධිපතිව පවත්තන එක ක්‍රමයක්, එක විදියක්. ඒ තමයි මූලික ප්‍රධාන මුලින් කරන්න ඕන විදිය. මේ විදිහට සිහිය උපදවා නොගෙන එතන එහාට සිහිය උපදවන් යන්න බෑ. දැන් අපි සීල ආනිසංසය ගැන ඉගෙන ගත්තානේ. සීල ආනිසංසය තුල පෙන්වා දෙනවා සීල ආකාර දෙකක සීලයක්. ආභිසමාචාරී සීලය සහ ආදි බ්‍රහ්මචාරික සීලය. ඒතර ආභිසමාචාරී සීලය සම්පූර්ණත්වයටපත් නොවි ආදි බ්‍රහ්මචාරික සීලය පිරෙන්නේ නැහැ. ඒක මතකයි නේද කාරණේ? ඒතර ආභිසමාචාරී සීලය කියලා අප ඉගෙන ගත්තේ කොහොමද? එකට වාසය කරන අයගේ සුව පහසුව පිණිස කළ යුතු දෛනික කටයුතු කිරීමෙන් උපදින සංවර බව. ඒතර gedara භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ සඳහා කළ යුතු දේවල්. ආගන්තුක වත, දානශාලාවේ වත, වැසිකිලි කැසිකිලි ඒ සම්බන්ධ තින වත, ඒ විදිහට පිරිසුදු කිරීම ගැන පෙන්වා දෙනවා. ඒතර එකට වාසය කරන අයගේ සුව පහසු වෙනුවෙන් එකිනෙකා විසින් කළ යුතු දේවල්. ඒක සීලයක්. ඒකට සීලය කියලා කියන්නේ ඒ කටයුතු හොඳින් කිරීමෙන් සිත සංවර වෙනවා. ඒ සංවර වීමෙන් කෙනේ රාග දේශ මොහ පාලනය වෙනවා. එතකොට ගිහි ගෙදර වාසය කරන කයටත් ඒ කටයුතුම තියෙනවානේ. ඒගොල්ලන්ට උයන්න පිහන්න තියෙනවා. කෙනෙක් කුසිය වැඩ තියෙනවා, ගෙවල් දොර සුද්ධ කරන වැඩ තියෙනවා, ආගන්තුක අය එනවා, දරුමල්ලන්ගේ වැඩ, ගෙදර වැඩ කෝටි යන්නේ නේද? ඊට පස්සේ රස්සාව වැඩ. එතනත් කෝටි ප්‍රකෝටියක් වැඩ මිසුණු තියෙනවානේ. ඒ හැමතැනම එකට වාසය කරන අය ඉන්නවා. ඒ අයගේ සුව පහසුව වෙනුවෙන් තමයි අපේ කටයුතු කෙරෙන්න ඕන. ඒතර ගෙදර වැඩත් අන්නගේ සුව පහසුවට කරන්නේ නේ. රස්සාවේ වැඩ මොනකටද කරන්නේ? රස්සාවේ වැඩත් අන්නගේ සුව වෙනුවෙන් කරන්නේ නේ. නේද? ඒතර ආගන්තුකයි ඉන්නවා, එකටයි ඉන්න අය ඉන්නවා. ඒ හැමෝගෙම පහසුව වෙනුවෙන් අපි කරන්න ඕන.
ඒ විදිහට එකට වාසය කරන අයගේ පහසුව වෙනුවෙන් සුවය වෙනුවෙන් දෛනිකව නිති කරන කටයුතු හොඳින් කිරීමෙන් සිතේ රාග දේශ මොහ යටපත් වෙලා පාලනය වෙලා සිත යහපත් මෘදු මොලොක් දෙයක් බවට පත් වෙනවා මේ සීලේ පිරීමෙන්. ආභිසමාචාරී සීලේ පිරීමෙන් සිත මුදු මොලොක් ඊතා යහපත්යක් බවට පත් වෙනවා. ඒතකොට ඒ බඳු සිතකින් ප්‍රාණඝාතය කරන්න හේහිත නැමෙන්නේ නැහැ. සොරකමට නැමෙන්නේ නැහැ. වැරදි කාමසෙන් නැමෙන්නේ නැහැ. බොරුවට මද්ද්‍රව්‍ය භාවිතර නැමෙන්නේ නැහැ. දැක්කද බලන්න ආභිසමාචාරී සීලේ සුරකීමෙන් බ්‍රහ්මචාරී සීලය ආරක්ෂා වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වන වත පිරීමෙන් මේ ආභිසමාචාරී සීලේ පිරීමෙන් තමයි සීලය සම්පූර්ණත්වයටපත් වෙන්නේ කියලා. දැන් ඔබට තේරෙනවා ඇති ඔබ ගොඩාක් කල් පන්සිල් ගන්නවා පන්සිල් ආරක්ෂා වෙන්නේ නැහැ. රැකගන්නේ කොහොමද? කියන්නේ ධර්මයෙන් කිසි පිහිටක් නැහැ කියලා ගොඩක් අයට තේරෙනවා. තේරෙන්නේ මොකද? පහසුවක් නැහැ. පීඩයි ගොඩකට. උයාගත්ත බත් ටික කන්නේ පීඩාවෙන්. රණ්ඩු වෙවි සමහර විට. වැඩට යන්නේ පීඩාවෙන්, වැඩ කරලා එන්නේ පීඩාවෙන්, වැඩ කරන්නේ පීඩාවෙන්. අන්තර බෙහෙත් බොනවා මේ මානසික වෛද්‍යවරු ළඟට ගිහලා බෙහෙත් ගන්නවා සමහරු. ඒ බෙහෙත් බිව කියලා හොඳ වෙන්නේත් නැහැ. බෙහෙත් බිල හොඳ වෙනවද මේවා? කෙලෙස් වලින් ඇති කරන ආබාධ බෙහෙත් වලින් හොඳ වෙන්නේ නැහැ නේ. අන්තිමට වෛද්‍යරු පව අපහසුටපත් වෙන. කොහොම කරගන්න දෙයක් නැහැ. මොනව කරන්නද? ඒගොල්ලන්ට අන්තිමට ස්ට්‍රෙස් එනවා. ඒ ලෙඩ හොඳ වෙන්නේ නැහැ නේ. නේද? ඕන අහලා බලන්න බොරුද කියලා. මම බොරු නෙවෙයි කියන්නේ. ඒගොල්ලෝ අහලා බලන්න ලෙඩ ආව නම් 100ක් කී දෙනෙක් හොඳ වුණාද කියලා? හොඳ වෙන්නේ නැහැ. කොහොමද හොඳ වෙන්නේ? ඒ මානසික පීඩාව, මානසික ආතතිය කොහොමද හොඳ වෙන්නේ? ආභිසමාචාරී සීලේ පිරීමෙන්. ඒකයි මේ තියෙන්නේ. දැන් බලන්න සීලේ පිරීමෙන් සිහිය ඉපදෙනවා. සිහිය ඉපදීමෙන් මොකද වෙන්නේ? සිතට ආරක්ෂාවක් ලැබෙනවා. රාග දේශ මොහොලින් පීඩාවක් එන්නේ නැහැ එතකොට. දැන් ওই මානසික ආතතිය ආදී ලෙඩ මොනවද? එක්ක රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් එන පීඩා. කෙලෙස් වලින් ඇතිවෙන පීඩාවක් ඒක. වෙන එකක්ද? දැන් කයට එන පීඩා තියෙනවා. තැල්ම, කැපීම, විස බීජ යෑම, ওই වගේ කයට එන පීඩානේ. ඒවට බේත් තියෙනවා. තැල්මට තෙල් ටිකක් ගන්න පුළුවන්. මොන හරි විස බීජ නාශකයක්. ඒ වගේ දාලා හොඳ වෙනවා. සිතට එන තැල්ම මොකද්ද? සිතේ තැල්ම තියෙනවා, කැඩෙනවා, බිඳෙනවා, සිතනේ පෙලෙනවා. ඒ මොකෙන්ද? එක්ක රාගයෙන්, නැත්තම් ද්වේෂයෙන්, නැත්තම් මෝහයෙන්, ඊර්ෂියාවෙන්, උද්ධච්චකමෙන්, උඩඟුකමෙන් එකට එක කරලා මේ වයින් තමයි සිත තැලෙන්නේ, සිත පොඩි වෙන්නේ, සිත කැපෙන්නේ, කෙටෙන්නේ, පීඩාවටපත් වෙන ඔක්කොම කෙලෙස් වලින්. ඒකට බෙහෙත් නැහැ. කියන්නේ බෙහෙත් මේ වෛද්‍යරුන්ගේ බෙහෙත් ඒකට වරොත්තු දෙන්නේ නැහැ. තවත් නැති ප්‍රශ්න ඇති වෙනවා. ඒතර ඒ සිත පෙළෙන එකෙන් බේරෙන්න නම් සිහිය අධිපති විය යුතුයි. සිහිය නැතුව සිතට ප්‍රතිකර්මයක් කරන්න බෑ. සිහිය ඉපදෙන්න ඕන. සිහිය කියලා කියන්නේ සාමාන්‍ය මතකයක් වගේ නෙවෙයි. අපිට හිතෙන බල මේ මතක ශක්තිය වගේ එහෙම නෙවෙයි. සිහිය කියලා කියන්නේ ධර්මයක් නිසා උපදින දෙයක්. ධර්මතාවයක් ඒක. දැන් මතක ශක්තිය වගේ විශේෂ හැකියාවක් නෙවෙයි. මතක ශක්තියත් සිහිය වගේ පේනවා. නමුත් ඒක වෙනම හැකියාවක්, සුදුසුකමක්, පුහුණු ප්‍රගුණ කරපු දෙයක් වගේ එකක්. සිහිය කියන්නේ සිතෙහි ආරක්ෂාවට උපදවගත යුතු එකක්. ඒක අපට හිතු විදිහට ඉපදෙන්නේ නැහැ. දැන් මතක ශක්තිය නම් පුළුවන් දත් කාගෙන පාඩම් කළා, වතුරේ කකුල් දාගෙන පාඩම් කළා නේද? උපක්‍රමයෙන් ඇඟිලි ගණන් කරලා විවිධ උපක්‍රම කරනවා නේද? සිහි පාඩම. එතනත් නිකන් සිහිය වගේ එකක්. ඒක සිහිය නෙවෙයි. ඒ නැතිනම් කටපාඩම් කරගත්ත කෙනාට ස්ට්‍රෙස් නැති වෙන්න ඕනනේ. එයාට තමයි වැඩිපුර තියෙන්නේ. ඒක අමාරුට නේද? නේද? සිහිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් මුලින්ම උපදවගත්ත ධර්මයක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ තමයි දන්නේ හොඳින්ම. ඒ සිහිය කියන ධර්මයේ උපදින විදිය දන්නේ බුදුරජාණන් වහන්සේ. ඒක ආර්ය සත්‍යයට අයිති දෙයක්. ඒතර බුදුරජාණන් වහන්සේ පෙන්වූ ආකාරයට අපි කටයුතු කරද්ද සිහිය ඉපදිනවා. සිහිය කියන ධර්මයේ ඉපදිනවා. සිහිය ඉපදීමෙන් සිදුවෙන්නේ කුමක්ද? නූපන් රාගයේ උපදින්නට බාධාවක් ඇති වෙනවා.
අපි හිතමු ගෙදර දොර දුර්වල වුණාන් පස්සේ හොරෙකුට එන්න පුළුවන්. නේද? ඒතර දොරක් තිබ්බනම් හොරාට එන්න බාධාවක් එනවා. ආන් ඒ වගේ සිත විනාශ කරන්න සිතට එනවා රාගය, ద్వේෂය, මෝහය ඉපදෙනවා. ඒතර ඉපදෙන්න නොදී පාලනය වෙනවා නම් අන්න එතන සිහිය තියෙනවා. ඊට පස්සේ උපන් අකුසල් යලි ඇතුලේ වැඩෙන්නේ නැති වෙන්න පාලනය වෙනවා. ඒකත් සිහියෙන් කෙරෙන්නේ. සිහිය උමනයි එකට. ඒතර සිහිය කියන ධර්මය සිත ආරක්ෂා කරන්න උපකාර වෙන ප්‍රධාන ධර්මය. ඒ ධර්මයේ උපදින විදිය තමයි මේ කියන්නේ. ඒ ධර්මයේ ඉපදිලා බලවත් වෙන විදිය තමයි මේ කියන්නේ. ඒතර කොහොමද පළවෙනියෙන් කරන්නේ මොකද්ද? කලියුත්තේ සම්පූර්ණත්වයටපත් නොවුණු ආභිසමාචාරී සීලය සම්පූර්ණ කරගන්න ඕනේ කියලා තමන් කල්පනා කරන්න ඕනේ. එතකොට සිහිය ඉපදිනවා. දැන් කියන්නේ ඒක කොහොමද කරන්න කියලා? දැන් ඔබ ආභිසමාචාරී සීලය කියන්නේ මොකද්ද කියලා දන්නවා. අපි නෝ ගේවල් අතු ගන්නවා. දැන් ගෙදර ඉන්න අය නම් ගේ අතු ගන්න තියෙනවා, මකුළු දෙල් කඩන්න තියෙනවා, නැත්නම් කොට්ට මෙට්ට පිරිසිදු කරන්න තියෙනවා, වටපිටාවේ සුද්ධ බුද්ධ කරන්න තියෙනවා. ළමයින්ගේ ඇඳුම් හොදන්න ඕනේ, ළමයින්ට කණ්ඩු යන්න ඕනේ, හැලිවලන් හොදන්න ඕනේ, කෙරවලක්නි වැඩ නේද? එතකොට ආන් ඒව අතර නොකිරුණේවා තියෙන්න පුළුවන්. නේද? අතපසුවීම තියෙනවා. එතකොට අපි කල්පනා කරන්න ඕනේ අතපසු වෙච්ච gedarodare වැඩ කටයුතු තියෙනවද කියලා කල්පනා කරන්න ඕනේ. ඒක උදේ, හවස, දවල් කල්පනා කරලා බලන්න ඕනේ. උදේ කළ යුතු වැඩ ප්‍රමාණය අතපසු වුණාද? පැහැදිලිද? කියලා කල්පනා කරන්න ඕනේ. එතකොට සිහිය කියන ධර්මයේ ඉපදී පවතිනවා. ඊට පස්සේ හවසත් කල්පනා කරලා බලන්න ඕන දවසේ කරන්න ඕන වැඩ ටික කරාද මම? එතකොට මේ වැඩ අතරේ මොනවද වැඩ කියලා අපි දැන් දන්නව නේද? ආගන්තුක කෙනෙක් ආවොත් ඒකක් දෙනවා, වාඩි වෙන්න කියනවා, ඉස්සර නම් මිසු බුලත් විතර දෙනවා නේද? ගෙවල් වලට එනවා. කෑම කනකොට කෑම ටිකක් දෙනවා නේද? ආගන්තුක කෙනා. ඒ වගේ පිරිසුදු කිරීම දැන් ඔයගොල්ලෝ ගෙවල් වල වැඩ දන්නවනේ. ඊළඟට රස්සාවට ගියාම රස්සාවේ අපි දැන් බස් එකට යනවා. එතකොට බස් එකේ ආගන්තුක හම්බෙන කට්ටිය ඉන්නවා. වාඩි වෙනකොට කොහොමද කරන්නේ නේද? ඒ වගේ නිතරම මිනිස්සුන් අපිට මුණ ගැහෙනවනේ. කාර්යාලයට යනවා. කාර්යාලයේ වැඩ මොනවද කරන්නේ? කොහොමද මිනිස්සුන් මුණ දුන්නේ? මිනිස්සුන් සැලකුවේ කොහොමද? කරන්න තියෙන දේ කරාද කියලා කල්පනා කරලා බලන්න ඕන. ඒතර උදේ, දවල්, හවස ඒ කොයි වෙලාවෙද අපි බලන්න ඕන අපි කළ යුතු දේ කරාද? ඒ තමයි එතකොට අපට තේරෙනවා මේ වැඩේ මග ඇරුණානේ. අපි හිතමු ළමයා උදේ ඉස්කෝලේ යවන්න ලෑස්ති වුණා මේ කැම පෙට්ටියේ පියන දාන්න බැරි වුණානේ මට. මතක් වෙනවා. බෑග් එකට කැම පෙට්ටි දැම්මා මේ අයිලට් එක ගහන්න බැරි වුණා නේද? මතක් වෙන්න පුළුවන්. නේ? සමහරට ළමයා ඉස්කෝලේ යවුව හදිසියව ලේන්සුව දෙන්න බැරි වුණානේ. මතක් වෙන්න පුළුවන්. මේව නෙවෙයිද වැඩ කියන්නේ? සමහරට අපි හදිසියෙ වැඩ කර කර ඉන්නවා කුසියේ අම්මා කතා කරන පුතේ මට වතුර එකක් ගෙනින් කියනවා. කලබලෙට මේක අමතක වෙනවා. ඇහෙන්නේ නැහැ කිමු. ඇහුණා ගණන් ගන්නෑ. අපි දවල් මතක් කරනවා මම විසින් කළ යුතු දේ කරාද? මතක් වෙනවා අම්මා කතා කරා මට ඇහුම්කන් දෙන්න බැරි වුණා. පුතේ වතුර එකක් ගෙනින් කිව්වා මට ගිහින් දෙන්න බැරි වුණා. කියලා මතක් වෙන්න පුළුවන්. පැහැදිලිද? කාර්යාලයේ අපිට මිනිසෙක් අපි කෑම කඩලා ඇති මිනිසෙක් ඇවිල්ලා බලන් ඉන්නවා. අපි බලන් ඉඳද්දි ගිහින් බත් එක්ක කනවා. අර මිනිසයා බත් එක්ක කාලා ඇවිල්ලා බලපුවා මිනිස්සු ගිහිල්ලා. හවස කල්පනා කරනවා මම කරන වැඩ ටික කරාද? එතන මතක් වෙනවා. කන්න කලින් මිනිසෙක් ආවා මිනිසයා බලන් හිටියා මං කාලෙම මිනිස්සු ගිහිල්ලානේ. අන්න සිහි ඉපදිලා. සිහි අධිපති වෙන්නේ ඒ ආකාරයට. පැහැදිලිද? පැහැදිලිද? දැන් ධර්මයේ අමාරු එකක්ද ලේසි එකක්ද? දැන් මේ විදිහට අපි කරනවාද? අපි හිතන් ඉන්නේ අපි වාඩි වෙලා පංච පාස්කන්ධේ වඩන්නම් කියලා නේද උත්සාහ කරන්නේ. ඒතර කෙරෙනවද? ඇයි නොකෙරෙන්නේ? නොකෙරෙන්නේ මේ මූලික ටික නෑ. ධර්මයේ මෙහෙම පුරුදු කරන්නේ. මොකද්ද අපි කරන්න මුල් දේ? අපරිපූර්ණංවා ආභිසමාචාරිකං සික්ඛං පරිපූර්යසාමීති. නොපිරුණු ආභිසමාචාරී සීලය සම්පූර්ණත්වයට පත් කරගනිමි ගන්න ඕනේ කියලා කල්පනා කළ යුතුයි. දැන් මේ කල්පනාව අපිට කී දවසක් උපදවන්න පුළුවන්දනේ? නිතර උපදවන්න ඕනේ ගන්න නේද? දැන් ඔබ බලන්න කල්පනා කළා ඔබට මෙබඳු කල්පනාවන් කී වතාවක් ජීවිතේ ඉපදිලා ඇද්ද?
දවසකට කීවතක් ඉපදෙලා ඇද්ද? මේ වගේ කල්පනාවන. දැන් අද සිට කරන දේවල් මේවා. ඒතර ඔබට මෙබඳු කල්පනාවන් තුළ ඔබ ඉඳී. කළ වැඩ හොඳින් කෙරුණාද? කරන්න තියෙන දේවල් මග හැරුණාද? ගෙදර දේවල් සහ කාර්යාලයේ ආදී වැඩ කටයුතු. ආගන්තුකයන්ට සංග්‍රහ කිරීම, ගෙදර අයට සංග්‍රහ කිරීම, ගෙදර දොරේ සුද්ධ බුද්ධ කිරීම, පිරිසිදු කිරීම ආදී සියල්ල මේකට අයිති. ඒතර එක් එක් වැඩ කෙරුණාද? මග හැරුණාද? ආයෙ මොනවද කරන්න තියෙන්නේ කියලා සොයලා බැලීම හිතන එක තමයි මේ අපරිපූර්ණං වා අபிසමාචාරකං සික්ඛං පරිපූර්යසාමි කියලා කල්පනා කිරීම. ඊළඟට බලන්න පරිපූර්ණං වා අபிසමාචාරකං සික්ඛං තත්ත තත්ත පඤ්ඤාය අනුග්ගස්සාමිති. පිරුණ අபிසමාචාරී සීලයක් ඇද්ද? එය ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්න ඕනේ කියලා කල්පනා කරන්න. ඒක කොහොමද කරන්නේ? කොහොමද කරන්නේ? දැන් නොකිරුණ දේ ගැන හිතලා බලන්නක නොපිරුණු සීලය පුරව ගන්න විදිහ දැන් හිතන්න පුළුවන් නේද? හිතන්න පුළුවන්. දැන් පිරුණු සීලය සම්පූර්ණත්වයටපත් වුණු සීලයට ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්න ඕනේ කියලාත් කල්පනා කරන්න ඕනේ. එයිනුත් සිහිය අධිපති බවට පත් වෙනවා. මොකක්ද ඒ? ප්‍රඥාවෙන් අනුග්‍රහ කරනවා කියලා කියන්නේ. ප්‍රඥාව කියන්නේ ආරි සත්‍ය ගැන අවබෝධය. ආරි සත්‍ය ගැන අවබෝධයක් ඇද්ද? එය ප්‍රඥාව. ඒතර අන්නේ අවබෝධයෙන් අපි අනුග්‍රහ කරන්න ඕන අපේ පිරුණු සීලය. පිරුණු ආභිසමාචාරී සීලයට අනුග්‍රහ කරන්න ඕනේ. අපි කුමක් පිණිසද මේ ඔක්කොම කරන්නේ? ආරි සත්‍ය අවබෝධය ඇති කරගන්න. පිරිසිදු බවක් ඇති කරගන්න නේද? ඒතර අපි හිතමු අපි ගෙදර දොරේ වැඩ කරනවා. අන්තිමට සමහරු කියනවා මට වැඩ කරනවා එපා වෙලා තියෙන කියලානේ. ඈ? නමුත් වැඩ කරනවා. නේද? උයනවා, පිහනවා, සුද්ධ කරන ඔක්කොම කරනවා. නමුත් එකකින් පහසුවක් තියනවද? පහසු නෑ, ගොඩකට තිත්ත වෙලා කියනවනේ. නේද? එහෙම කියන අපිට කියන සමහර අපිට කියලා තියෙනවා. ඔයගොල්ලන්ත් එහෙම හිතලා ඇති. තිත්ත වෙලා මට ළමයි බලලා එපා වෙලා තියෙන කියලා හිතෙනවනේ. උයලා එපා වෙලා තියෙන කියලා හිතනවා. ඒතර සීලේ පිරීලා ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්න ඕන එකට. කොහොමද කරන්නේ? ආර්ය සත්‍ය ගැන අවබෝධය වමනා කරන එකටයි. අපේ අරමුණ වෙන්න ඕන දුකෙන් නිදහස් වීමටයි. අපිට තියෙන්න ඕන මේ තමයි දුක, මේ තමයි දුකේ හට ගැනීම, මේ තමයි දුකේ නැතිවීම, මේ තමයි දුක නැති වෙන මාර්ගය කියන අංග 4 ගැන දැනුමක් අවබෝධයක් අපිට තියෙන්න ඕන. ඒකට කියනවා ප්‍රඥාව. ආර්ය සත්‍ය ගැන අවබෝධය. ඒක තියෙන්න ඕන. එතකොට අපට අපි gedara වැඩ කරද්දී පීඩාවක් එනවා නම් ඒ පීඩාව වෙන්නේ මොකෙන්ද? එක්ක රාග දේශ, එක්ක රාගෙන් නැත්නම් ද්වේෂෙන්, මෝහයෙන්. අපට තේරෙන්න ඕන අපි gedara උයනවා, පිහෙනවා, ඔක්කොම කරනවා පීඩයි. එහෙනම් මේ පීඩාව දුකට අයිති දෙයක්. සිතේ යන පීඩාව දුකටයි. දැන් ළමයින්ගේ වැඩ කරලා පීඩාවක් එනවා නම් ඒක හොඳ දෙයක්ද? රස්සාව කරලා පීඩාවක් එනවා නම් ඒක හොඳ එකක්ද? එතන අපි තේරුම් ගන්න මම මේ වැඩත් කරලා වැඩ සම්පූර්ණ කරලා නමුත් මට පීඩයි. එහෙනම් ඇයි ඒ? කෙලෙසිලා සිත කෙලෙසුන සයි පීඩාව වෙන්නේ නේද? ඒතර තේරුම් ගන්න මේක දුකටයි. මේ තමයි දුක කියලා තේරුම් ගන්න. එහෙනම් ඒ දුක හටගන්නේ මොකෙන්ද? අපි අහලා ඉගෙනගෙන තියෙනවා බුදුරජාණන් වහන්සේගෙන්. දුක හටගන්නේ මොකෙන්ද? රාග ద్వේෂ මෝහ වලින්. දැන් තේරුම් ගන්න මේ තමයි දුක. මේ දුක හටගන්නේ රාග ద్వේෂ මෝහ වලින්. එතකොට අපිට තේරෙනවා අපේ හිතේ අකමැත්තක් තියෙනවා, අමනාපයක් තියෙනවා, පටිගයක් තියෙනවා. ළමයි ගැනයි වැඩ ගැනයි තරහක් හිතේ තියෙනවා. තරහෙන් වැඩ කරන්නේ. අමනාපෙන් වැඩ කරන්නේ. එකට එක්කන විදිහට කරන්නේ. ගස්ස කරන්නේ. අර කියන්නේ උඩට පල්ලට කරනවා කියලා එහෙම නේද? කරන්නම් වාලේ කරනවා ඒ වගේ නෙමෙයි මිනිස්සු වැඩ කරන්නේ. එතකොට තේරෙනවා මම මේ වැඩ කරාට මගේ සිතේ ගැටුමින් කරන්නේ. අමනාපෙන් කරන්නේ. දැන් ඒක තේරුම් ගන්නේ මේ දුකයි කියලා තේරුම් ගත්තා. මේක දුකක්. මේ දුක ඒකාන්තයෙන් හටගන්නේ රාග දේශ මොලින්. එහෙම ආර්ය සත්‍ය කියලා තේරුම් ගත්තේ නැත්නම් ඒ ප්‍රඥාවෙන් අනුග්‍රහ නොකළොත් මොකද හිතෙන්නේ? මං වැඩ කරා මේක කරලා මට එපා වෙලා තියෙන්නේ. එහෙනම් මේගොල්ලන්ගේ නිසා මට පීඩයි. ළමයි නිසා මට පීඩයි. නැත්නම් අම්මලා නිසා මට පීඩයි. නැත්නම් මේ මිනිස්සු නිසා මට පීඩයි.
ඔහොම තමයි හිතෙන්නේ. එතකොට මේ පීඩාව තව තව වැඩි වෙනවා. කෙලෙස් වැඩි වෙනවා. අපි ඒකෙන් නිදහස් කරන්නේ කොහොමද හිත? ඒ පීඩාවෙන් බේරෙන්නේ කොහොමද? නමුත් සීලයක් දැන් සම්පූර්ණයි. වැඩත් කරලා පීඩාවකුත් ඇවිල්ලා. කොහොමද බේරෙන්නේ? ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්න ඕන. කොහොමද අනුග්‍රහ කරන්නේ? මේ තමයි දුක. මේ සිතේ දුකක් තියෙනවා. පීඩාවක් තියෙනවා. මේ දුකට අයිති දෙයක්. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ දුක හටගන්නේ රාග දේශ මොහ නිසායි. එහෙනම් මේක ඒකාන්තයෙන් කෙලෙස් නිසා ඇතිවෙච්ච පීඩාවක් කියලා තේරුම් ගන්න ඕන. ප්‍රඥාව මෙහෙවන්න ඕන. එහෙම නැත්නම් අම්මලා ළමයි ගැන තරහ වෙනවා. ළමයි අම්මලා ගැන තරහ වෙනවා. ස්වාමියා බිරිඳ ගැන තරහ වෙනවා. බිරිඳ ස්වාමියා ගැන තරහ වෙනවා. මට මේවක් කළා හරියන්නේ නැහැ කියලා රණ්ඩු වෙනෝනේ. මං දන්න දාය නම් උයනවා ඉවරක් නැහැ. රණ්ඩු වෙනෝනේ. මේ තමයි ඒගොල්ලෝ සීලයේ පුරලා ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්නේ නැහැ. පිරිසුදු වෙන්නේ නැහැ. සිහිය නැහැ. පැහැදිලිද? ගෙවල් වල මේ හබ ඕන තරම් තියෙනවා. කාර්යාල වල මේ ඕන තරම් තියෙනවා. මිනිසුන්ව බැනලා එලවන්න නිලධාරීන් ඉන්න ඕන තරම්. ඇයි මේ? එසියේ ඉපදිලා නැහැ. ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්න දන්නේ නැහැ. නේද? අපිට දැන් තේරෙනවද අபிසමාචාරී සීලය කියන්නේ මොකක්ද කියලා තේරෙනවද? ඒ සීලය මුල් කරගෙන සිහිය අධිපති බවට පත් කරගනිමින් ඉන්නේ කොහොමද කියලා තේරුණාද? දැන් එතකොට නොපිරුණු අபிසමාචාරී සීලය සම්පූර්ණ කරගන්න විදිය ගැන අපි කතා කළා. මේ පොඩ්ඩක් කතා කරනකොට තේරෙන්න ඕනේ. ගොඩාක් අවශ්‍ය නැහැ. ඊළඟට මොකද එහෙම කරන්න ඉතින් හරි වෙන්නේ එහෙම කරන්න බෑ. පොඩි ළමයි වගේ අතින් අල්ලන්න යන්න බෑ. මග පෙන්නවම යන්න ඕනේ. එහෙමත් බැරි නම් ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. නේද? මොකද අපිට කයිල දෙන්න අපිත් මේක ගොඩාක් අහලා නෙවෙයිනේ අපිත් පොඩ්ඩක් දෙනවා අපිත් ඒක ඉගෙන යනවා. ඉතින් ඔයගොල්ලන්ට තරම් අපිට අහන්න හම්බෙලා නැහැනේ. එහෙම නේ ඔයගොල්ලන්ට හම්බෙන්න බෑ. නේද? ඒ නිසා ඔයගොල්ලන්ට මේ ටික ඇති. මෙතනින් එහාට ඔයගොල්ලන් තේරුම් ගන්න ඕන. මේක තේරුම් අරගෙන වැඩ කරන්න ගෙවල් වල. එතකොට හරියනවා. එතකොට නොපිරුණු සීලය සම්පූර්ණ කරගන්න නම් නොකල වැඩ මොනවද කියලා ඒවා ආයෙ කරන්න පුරුදු වෙන්න ඕන. එතකොට මේ ගෙවල් දොරවල වැඩ අතපසු වෙච්ච ඔක්කොම කරන්න පුළුවන් වෙනව නේද? එතකොට ඒ ගෙවල් වල සමගිය යහපත් බව ඇති වෙනවනේ නේද? ප්‍රිය බව ඇති වෙනවා නේද? එතකොට නමුත් එහෙම වැඩ කරද්දීත් ඒ වැඩ සම්පූර්ණ කරද්දීත් හිතේ පීඩා එනවා නම් ඒකට හේතුව තමයි ඒ වැඩ කරනකොට අනවබෝධයෙන් කරලා තියෙන්නේ. රාග දේශ මොහ සහිතව කරලා තියෙන්නේ. අපි ප්‍රඥාව මුල් කරගන්න ඕන. ප්‍රඥාව අධිපති කරගන්නනේ අපිට තියෙන්නේ. ප්‍රඥාව මුල් කරගත්තාම ප්‍රඥාවෙන් අනුග්‍රහ කරපුවාම අපිට තේරෙනවා මේ කෙලෙස් නිසා ඇතිවෙච්ච පීඩාවක් අපිට තියෙන්නේ. නැත්නම් ගෙදර ළමයි නිසාවත්, බිරිඳ නිසාවත්, ස්වාමියා නිසාවත් එන පීඩාව නෙවෙයි මේක. එහෙම නැත්නම් බිරිඳ ස්වාමියාට කෑ ගහනවා, ස්වාමියා බිරිඳට කෑ ගහනවා, ළමයි අම්මට කෑ ගහනවා. ඔහොමනේ තියෙන්නේ ගෙවල් වල. ඒගොල්ලෝ හිතන්නේ මේ පීඩාව ඇති වෙන කෙනෙක් නිසා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ කොහොමද පීඩාව ඇති වෙන්නේ? කෙලෙස් නිසා. නැකද ප්‍රඥාව. ප්‍රඥාව තියෙන කෙනා ප්‍රඥාවෙන් අනුග්‍රහ දක්වනවා අර සම්පූර්ණ වෙච්ච සීලයට. එතකොට සීලය පිරිසිදු වෙනවා. ඒතර ප්‍රඥාවෙන් අනුග්‍රහ කරද්දී ඔහුට තේරෙනවා මේ වැඩ කර නිසා නෙවෙයි පීඩාවක් තියෙන්නේ. වැඩ කියන්නේ යහපත් දෙයක්. දැන් ගෙවල් වල වැඩ, ළමයින්ගේ වැඩ කොච්චර යහපත් දෙයක්ද? එහෙම කරද්දිත් පීඩාවක් එනවා නම් ඒ වැඩ නිසා නෙවෙයිනේ. රස්සාව හොඳ දෙයක්. නේද? ඒක කරද්දිත් පීඩාවක් එනවා නම් ඒක රස්සාව නිසා නෙවෙයි. තව මිනිස්සෙක් නිසා නෙවෙයි. සිතේ ඇති වෙන කෙලෙස් නිසා. ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, උඩඟුකම ආදී දේ නිසා. ඒතර ඒක තේරුම් ගන්න ආරි සත්‍ය ගැන අවබෝධය මුල් කරගෙන. ඒකයි ප්‍රඥාවෙන් අනුග්‍රහ කරනවා කියලා කියන්නේ. ඒතර මේ විදිහට තේරුම් ගන්න කෙනා ප්‍රඥාවෙන් අනුග්‍රහ කරද්දී ඔහුට තේරෙනවා මගේ හිතේ ලෝභය තියෙනවා, මගේ හිතේ ගැටුම තියෙනවා, මගේ හිතේ අමනාපය තියෙනවා, උඩඟුකම තියෙනවා, ඊර්ෂ්‍යාව තියෙනවා. මේ උඩඟුකම, ඊර්ෂ්‍යාව, මාන්නක්කාරකම, ලෝභය මේවත් එක්ක කටයුතු කරද්දී මේ පීඩාව ඇති වෙන්නේ කියලා ඔහුට තේරෙනවා. ඒතර ඊළඟට ඔහුට තේරෙනවා දැන් අම්මලා නම් ළමයින්ගේ වැඩ කරන්නේ, ළමයි නම් අම්මලාගේ වැඩ කරනවා නේද? ඒතර ඔහුට මේකේ නිදහස් වෙන උවමනාවක් තියෙනවා. ඇයි ආරි සත්‍ය ගැන අවබෝධයට තියෙන නිසා. ඇයි දුක ගැන දන්නවා, දුකේ හට ගැනීම ගන්නවා, දුකේ නැතිවීමක් දන්නවා, නැති වෙන මාර්ගය. ඒතර ඔහු නිදහස් වෙන්න ඕන. දැන් ඔහු මොකද කරන්නේ? දැන් කලින් වැඩ කරේ තරහත් එක්ක හිටපල්ල කුමලට කියලා ඔන්න
බත් එක බෙදුවත් තරහින් බෙදන්නේ. කාපල්ලා කියනවා. ඇඳුම් හේදුවත් මොන කරදරයක්ද කියලා හේදෙන්නේ. ඒකනේ නේද? දැන් එතකොට ප්‍රඥාවෙන් අනුග්‍රහ කරද්දී යාට තේරෙනවා මං කළා මේක. නමුත් කිලිටි. එයාට යාගෙන දුකක් ඇති වෙනවා. මං මේ කර විදිහ හොඳ නෑ. ළමයි ගැනත් පව් හිතනවා. ළමයින්ටනේ මම සැරකලේ. අම්මටනේ සැරකරේ. බත් බෙදුවත් සැරකරා කියලා යට හිතෙනවා. බලන්න ආර්ය සත්‍ය ගැන තේරුමකින් ප්‍රඥාවෙන් අනුග්‍රහ කරදී තමන් කළ කී දේවල් වල දෝෂය දැක්කහම ඒ ගැන සංවේගය ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන් කළ කී දේ සිහි කරන්න කියනවා. කරපු දේවල් සහ කියපු දේවල්. කාපු බූදි නෙමෙයි. හිතුණු දේත් නෙමෙයි. මතක තියාගන්න හිතුණු දේ, කාපු බීපු දේ, දැකපු දේ නෙමෙයි සිහි කරන්නේ. කරපු දේ, කියපු දේවල්. ඒතර අතීතේ වුණත් ගොඩාක් ඇත වුණත් කරපු කියපු දේ සිහි කරන්න කියනවා. ඒතර සිහි කරද්දී ඒ සිහි කිරීම සිහිය ඉපදෙන්න උපකාර වෙනවා කියනවා. එයින් තමයි සිහිය කියන ඉන්ද්‍රිය ඉපදෙන්නේ. ඒතර මොනවද කරපු දේ? gedara dore වැඩ, රාජකාරී වැඩ ඒවා. එතෙන්දී අපි කියන්නේ කරන්නේ. ඒතර අපි රෙදි හොදද්දී අපි නෝ gedara රෙදි ටික හොදනවා. බත් මාළු වෙනවා. ඒතර අපි ඒ කරනකොට අපි ඒක හොඳින් කරාද කියලා සිහි කරන්න පුළුවන් අපට. කළේ කොහොමද? අම්මට දොස් කිව්වනම් අපිට මතක් කරලා බලනවා දොස් කිව්වා අම්මට. සැරෙන් කතා කළා. ළමයින්ට දොස් කිව්වනම් සැරෙන් කතා කළා කියලා මතක් වෙනවා. මතක් කරනවා. ඒතකොට සිහි ඉපදිනවා. සිහි ඉපදින්නේ මොකද්ද? මේක හොඳ නෑ කියලා උට කල්පනා කරනවා. ඒක සිහිය මේක හොඳ නෑ කියලා කල්පනා කරන එක නුවණ. සිහි නුවණ කියන්නේ ඒකට. ඒතර ඒ විදිහට කළ කී දේ සිහි කරනකොට ඒ සිහි කරන්නේ gedara dore කළ කී දේ තමයි. ඒක අபிසමාචාරී සීලයට අදාළයි. ඒක තමයි ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන විදිය. ඒතර ඒ විදිහට සිහි කරද්දී ඔහුට තේරෙනවා මේක හොඳ නෑ. ආයෙසර කරන්න හොඳ නෑ කියලා හිතෙනවද නැද්ද? හිතෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සැරවැර කරන්න එපා. තරහින් වැඩ කරන්න එපා. කෝපයෙන් වැඩ කරන්න එපා. කයෙන් වචනයෙන් සිතෙන් වැඩ කරද්දී මෙත් සිතෙන් වැඩ කරන්න කියනවා. බලන්න ඒතර බුද්ධ වචනේ පිළිගෙන ආරි සත්‍ය ගැන අවබෝධයෙන් යුක්තව ප්‍රඥාවෙන් අනුග්‍රහ කරද්දී රාග දේශ මොහ සහිතව gedara dore වැඩ කිරීම හොඳ නෑ කියලා තේරෙනවා. රාග දේශ මොහ තොරව තරහින් නැතු ගොඩක් අය තරහින් යුක්ත වැඩ කරන්නේ. රස්සාව කරත් තරහින් කරන. දැන් බලන්නකො ඔයගොල්ලෝ මේ වාහනයක් පැදගෙන යනකොට රියදුරෙක් මෙත් සිතෙන්ද කියන්නේ වැඩ කරන්න කියලා. ඌට කොච්චර තරහ යනවද නේ? හිතා ගන්න බෑනේ. අපි දැකලා ඇති. ඔයගොල්ලෝ දැකලා ඇති. ඔයගොල්ලන්ට එහෙම ඇති. පය 8ක් 10ක් වාහනේ කෙලුවොත් ගිනි ගොඩක ඒගොල්ලෝ ඉන්නේ. නේද? ළමයි නලවන අම්මලත් එහෙම තමයි වෙලාවකට. නේද? රාජකාරී තැන්වල කාර්යාලවල කොච්චර අමනාප හිතුණු දින්නේ නේ? ඒතර ප්‍රඥාවෙන් අනුග්‍රහ කළොත් ඔහුට තේරෙනවා මම කර විදිය හොඳ නෑ. අපිට අහිංසක මිනිහෙක් කාර්යාලයක වැඩ කටයුත්තක් කරගන්නවා. උපෙන සහතිකයක් ගන්න වෙනවා. නැත්නම් වෛද්‍යවරයෙක්ගෙන් බේටියක් ගන්න වෙනවා. ඒ අහිංසක මිනිහයාත් බැනුම් අහන වෙලාවල් තියෙනව නේද? පස්සේ කල්පනා කළ බැලුවොත් අනේ අපොයි මං කර වැඩේ හොඳ නෑ කියලා හිතෙනවා නේ. ඒකයි පරණ කරපු කියපු දේ සිහි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. ඒතර උට සිහිය ඉපදෙනවා. ඒ කළ දේ හොඳ නෑ කියලා හිතෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කොහොමද මේක කරන්න කිව්වේ කියලා ඔහුට තේරෙනවා. ඔහුට මතක් වෙනවා. ඔහු බණ අහනකොට ඔහුට අහන්න ලැබෙනවනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කරන දේවල් දෛනිකව කරන දේවල් කරන්න කියලා කියන්නේ මෙත් සිත මුල් කරගෙන. මෙත් සිතෙන් යුක්තව කයින් කටයුතු කරන්න කියනවා. මෙත් සිතෙන් යුක්තව වචනයෙන්, මෙත් සිතෙන් යුක්තව සිතෙන් කටයුතු කරන්න කියනවා. ඒකට කියනවා මෛත්‍රී සහගත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියලා. එතර බලන්න අපි අර නරක සිතුවිලි අයින් කරගෙන යහපත් සිතුවිලි වලින් කටයුතු කරන අය බවට පත් වෙනවා. පැහැදිලිද? ආන්න ඒ විදිහට ක්‍රියා කිරීමට තමයි පිරුණු ආභිසමාචාරී සීලයට, සම්පූර්ණ ආභිසමාචාරී සීලයට ප්‍රඥාවෙන් අනුග්‍රහ කරනවා කියන්නේ ඒකට. පැහැදිලිද? ඒ මට්ටමට කටයුතු කරද්දී සිතේ තරහ අයින් වෙලා මෛත්‍රිය ඉපදෙනවා. එතකොට ඔහු මෛත්‍රියෙන් වැඩ කරන කෙනෙක් බවට පත් වෙනවා. දැන් එතකොට ඔහු කොච්චර දවස පුරා වැඩ කරත් ඔහුගේ සිත අයහපත් වේද යහපත් වේද? එතකොට ඔහුට කාර්යාලයේ වැඩ ගොඩාක් තිබුණා කියලා ඔහු පෙළෙයිද පීඩාවටපත් වේද? නැහැ. ඇයි ඔහු වැඩ කරන්නේ මෛත්‍රී සහගතව?
මෛත්‍රී සහගත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්මනේ යුක්තයි. ඒතර gedara වැඩ ඔහුට බාධාවක් නෙවෙයි, කාර්යාල වැඩ බාධාවක් නෙවෙයි. ඒ බාධාවක් වෙන්නේ කෙලස් තිබුණොත්. තරහින් වැඩ කළොත්, ඉරිෂාවෙන් වැඩ කළොත්, එකට එක්කෙනෙක් විදිහට වැඩ කරොත් පීඩයි. ඒතර ඌ වැඩ කරා කියලාත් උහුට සතුටක් නැහැ. පඩිගත්ත කියලා සතුටකුත් නැහැ. පහසුවක් නැහැ. නමුත් බලන්න ප්‍රඥාවෙන් අනුග්‍රහ කරනකොට, පිරුණු සීලයට ප්‍රඥාවෙන් අනුග්‍රහ කරනකොට ඔහු ඊටාම සුව පහසු මට්ටමකටපත් වෙනවා. එතකොට ඔහුගේ සිතේ තරහ, අමනාපය, කියන්නේ රාග දේශ මොහ තුනී වෙලා. ඒ විදිහේ රාග දේශ මොහ තුනී වූ සිතෙන් ඉන්නකොට ඔහුට පංචශීලයේ සුරක්ෂිත කරගන්න පුළුවන් වේද බැරි වේද? පුළුවන්. නේද? ඒතර gedara dore කටයුතු, රාජකාරී කටයුතු මෙත් සිතෙන් කරනවා නම් ඔහුගේ සිත මෘදු මොලොක් දෙයක් බවට පත් වෙලා. ඒ විදිහට මුදු මොලොක් සිතක් ඇති කරගන්න තමයි ආභිසමාචාරයේ සීලය උපකාර වෙන්නේ. එතකොට පිරුන් නැති ආභිසමාචාරයේ සීලය පුරව ගන්න ඕන, සම්පූර්ණ කර ගන්න ඕන. සම්පූර්ණ වූ ආභිසමාචාරයේ සීලයට ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්න ඕනෑ කියලා Taman තුලම සිහිය උපදව ගන්න ඕන කියලා කියන්නේ ඔන්න ඔය විදිහට කටයුතු කිරීමයි. එතකොට සිහිය අධිපති බවට පත් වෙලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කොහොමද කියලා දෙන්නේ? ඉති අපරිපූරං වා ආදි බ්‍රහ්මචාරිකං සික්ඛං පරිපූර්ෙස්සාමි පරිපූරං වා ආදි බ්‍රහ්මචාරිකං සික්ඛං තත්ත තත්ත පඤ්ඤාය අනුග්‍රහෙස්සාමි ති අජ්ජත්තං ජීව සති සුපට්ඨිතා හෝති. පිරුණේ නැති බ්‍රහ්මචාරීක සීලය, බ්‍රහ්මචාරී මුල් වෙන සීලය, නොපිරුණු සීලය සම්පූර්ණ කරගන්න ඕන. සම්පූර්ණ වූ සීලයට ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්න ඕන කියලා Taman තුලම කල්පනා සිහිය උපදව ගන්න ඕන. දැන් පළවෙනි කොටස කොහොමද කරන්නේ? පළවෙනි කොටස මොකද්ද? පිරුණු නැති බ්‍රහ්මචාරී සීලය පුරව ගන්න ඕන කියලා කල්පනා කළ යුතුයි. එහෙම කරන්න මොකද්ද සුදුසුකම්? දැන් බ්‍රහ්මචාරී සීල්පද මොනවද? ආදි බ්‍රහ්මචාරී සීලය ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, වැරදි කාමසෙමින් වැළකීම, බොරු කීමෙන් වැළකීම, මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම. මේ තමයි මූලික සීල්පද. බ්‍රහ්මචාරීට මුල් වෙන්නේ මේවා. ඒතර ඒවයි නොපිරුණු සීලය සම්පූර්ණ කරගන්න ඕන කියලා සිහිය පිහිටව ගන්නට මොකන්ද සුදුසුකම? කොහොම කෙනාටද ඒක පුළුවන්? අර මුලින් කතා කළේ ආභිසමාචාරී සීලය සම්පූර්ණ කරපු කෙනාටයි බ්‍රහ්මචාරික සීලේ නොපිරූ සීලය පුරව ගන්න ඕන කියලා තේරෙන්නේ. නැත්තම් එයා gedara වැඩ කරද්දීත් කෑකොසම් ගගහ ඉන්නකොට, රාජකාරී කරද්දීත් කෑකොසම් ගහනවා නම්, ගැටෙනවා නම්, අමනාප වෙනවා නම්, තරහිතෙන් නම් ඉන්නේ. එයාට සිහි වෙන්නේ නැහැ. පිරුන් නැති සිල්පද පුරව ගන්න ඕනෑ කියලා හිතෙන්නේ නැහැ. හිතෙයිද එයාට? එයාට ඉතින් මොන පීඩයිද ගිහිල්ලා බොන්න ඕන කියලා හිතෙයි. ගෑණිකනොත් කරදරයි ගිහිල්ලා මොන හරි බොන්න ඕන කියලා හිතෙනවා. නේද? එයාට හිතෙනවද මම මේ ආරක්ෂා නොවෙන සිල්පද ආරක්ෂා කරගන්න ඕන කියලා අර පීඩාවෙන් ඉන්න මිනිහට හිතෙනවද? එමෙ හිතුන කෙනෙක් ඉන්නවද ලෝකේ? රාජකාරියට පීඩා වෙනවා. කාර්යාලෙත් පීඩයි, මට හරි අමාරුයි පීඩයි කියලා මිනිස්සු ඉන්නවා. ගෙදරත් පීඩයි, වැඩ කරලා පීඩයි කියලා ඉන්න මිනිස්සු මගේ ඊතුරු සිල්පද ටික රැක ගන්න ඕන කියලා හිතන කට්ටිය ඉන්නවද? එහෙම එන්නේ නැහැ, හිතෙන්නේ නැහැ. හිතෙන්නේ නැති අය ඔහු පීඩාවෙන් ඉන්නේ. මොකකින්ද පීඩාව? එක්ක රාගයෙන්, නැත්නම් ද්වේෂයෙන්, මෝහයෙන්. ඒ කියන්නේ රාග දේශ වල යට වූ සිතෙන් ඔහු ඉන්නේ. ඒ යට වූ සිත තියෙන කෙනා සිල්පද කොහෙද සමාදන් කරන්න හිතෙන්නේ? හිතෙන්නේ නැහැ. ඔහුට හිතෙන්නේ සීල බිඳ ගන්න. ඔහු එක්ක කියනවනේ ගෙදර ආගේ නැති බොරු කියනවා. මේගොල්ලෝ මෙහෙමවට කරා, අරහෙම කරා කියලා කියනවා. කාර්යාලේ එකිනෙකාට කියනවා අරගොල්ලෝ මෙහෙමයි, මේගොල්ලෝ මෙහෙමයි, තමන්ගේ ප්‍රධානී ටික මෙහෙමයි, අරහෙම කියලා කියනවා. එහෙම නැත්නම් පරුස වචන කියනවා, හිස් වචන කියනවා, කේලම් කියනවා. ඔය හිස් දේවල් කතා කර කර ඉන්නවා. එහෙම නැත්නම් බොන්ඩ් යනවා, නිකන් වැඩක් නැති අනර්ථයක් දෙය කරනවා. අවස්ථාව ලැබුණාම ඕන සිල්පදයක් බිඳිනවා. එහෙනම් ආභිසමාචාරී සීලය සම්පූර්ණ කරගන්න නැති කෙනාට නොපිරුණු ආදි බ්‍රහ්මචාරික සීලය සම්පූර්ණ කරගන්න ඕන කියන හිතක් උපදව ගන්න බෑ, ඉපදින්නේ. පැහැදිලිද? ඒතර ආභිසමාචාරී සිල්පද සම්පූර්ණ වුණ කෙනාට එයාගේ සිත පහසුයි, ලස්සනයි, පීඩාවක් එන්නේ නැහැ, මෙත් සිතෙන් යුක්තයි.
ඔහුට හිතෙනවා මම ප්‍රාණඝාතයෙන් වැළකීමේ සිල්පදේ සමාදන් වෙන්න ඕන. රකින්න ඕන. සොරකමින් වැළකීමේ සිල්පදේ රකින්න ඕන. වැරදි කාමසේනෙන් වැළකීමේ සිල්පදේ රකින්න ඕන. බොරු කීමෙන් වැළකීමේ සිල්පදේ රකින්න ඕන. මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීමේ සිල්පදේ රකින්න ඕන කියලා ඔහුට සිතක් එනවා. මක් නිසාද ඔහුගේ සිත පහසු නිසා. අකුසලෙන් පෙලෙන්නේ නැහැ, පීඩාවටපත් වෙන්නේ නැහැ. අකුසල නිසා පීඩාවටපත් වෙන්නේ නැහැ ඔහු. මෛත්‍රීන් යුක්තයි යෝගී සිත. කරුණාවෙන් යුක්තයි, අනුකම්පාවෙන් යුක්තයි. මෛත්‍රියෙන්, අනුකම්පාවෙන්, කරුණාවෙන් අම්මා තාත්තගේ වැඩ කරනවා, ගෙදර දොරේ වැඩ කරනවා, රස්සාව කරනවා. හිත ලස්සනයි. ඔහුට හිතෙනවා මොකද එහෙම කෙනාට බණ අහන්නත් ලැබෙනකොට සීලයට උදව් ලැබෙනවනේ. මේ උනන්දු කරනෝනේ. එතකොට හිතනවා ඇත්ත තමයි. සීල් රකින්න ඕන. එතකොට ඔහු බ්‍රහ්මචාරී සීලේ සම්පූර්ණ නොවුණු සිල්පද තියෙනවාද කියලා හොයලා බලනවා. එතකොට ඔහුට ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, වැරදි කාමසෙන් වැළකීම, මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම, බොරුවෙන් වැළකීම ආදී සිල්පදවල අසම්පූර්ණ දේවල් තියෙනවාද කියලා හොයලා බලනවා. හොයලා බලමින් ඒවා සම්පූර්ණ කරගන්න ඕන කියන කල්පනාව තුළ තියෙනවා. එතකොට සිහි නුවණ තියෙනවා. සිහිය අධිපති. පැහැදිලිද? එතකොට සීල්පද සම්පූර්ණ කරගනිද්දී ඔහු කල්පනා කරනවා කොහොමද සම්පූර්ණ කරගන්න ඕන? අපරිපූර්ණං ආදී ප්‍රපංචාරිකං සික්ඛං පරිපූර්ණස්සාමි. කොහොමද සම්පූර්ණ කරන්න ඕන? අඛණ්ඩව, කැඩෙන්නේ නැතුව. ඔව් කල්පනා කරනකොට උඩට තේන කලින් කැඩුණා. කැඩෙන්නේ නැතුවම හදා ගන්න ඕන. සිදුරු නැතුව. එහෙම නැත්නම් මොකද සිදුරු නැතුව කියලා කියන්නේ මෙහෙමයි. අපි හිතමු බොරු කියනවා. බොරු කියන එක ව්‍යංගයෙන් සමහරු කරනවා. ඒ සිදුරක් තියට බොරුවෙන් රින්ගන්න සිදුරක් තියෙනවානේ. සමහර කාර්යාලවල අපි හිතමු කාර්යාලයට යනවා වෙලා ගිහලා අද මේ පොඩි බඩ එකක්කමක් ආවා මේ ඒ හින්දා වෙලා ගියා කියනවා. එතකොට ඒක බොරුවක් නෙවෙයි වගේ කරනවා නේ. නමුත් එයා හොයලා බලපුවම එයාට තේරෙනවා මේ පිරිලා නෑ මේක. බොරුවක් කෙරිලා. එහෙම නැත්නම් කැලලි සහිතයි, කබර සහිතයි, කිලිටි කියලා යාට තේරෙනවා. ඒවා නැතුව ඊටා පිරිසුණු සිල්පදිර රැක ගන්න ඕන කියලා හිතනවා. ඒකයි මේ නොපිරුණු සීලය සම්පූර්ණ කර ගන්න ඕන කියලා හිතන්නේ. දැන් සිල් ගත්ත ඵලයටම හරියන්නේ නැහැ. ඒක කැඩෙන්න පුළුවන්, සිදුරු තියෙන්න පුළුවන්. නේද? දැන් අපි හිතමු සමහරු වංචා කරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ. නමුත් කෙනෙක්ගෙන් අපි හිතමු තේ එකක් බොනවා අපි වැඩක් කරලා දීලා. ඊළඟට ඒ වගේ උපායශීලී වරදක් නෙමෙයි මගේ වරදවල් කිරිනවා නේ ඒ වගේ සීල බින්දලා නැහැ මගේ පේ. නමුත් එයා කල්පනා කරපුවාම එයා අර්ථන මේක හොඳ නැහැ අපිට ගැලපෙන්නේ නැහැ මේ සීලයට හොඳ නැහැ. ඒ වගේ අයින් වෙන ඔක්කොම අයින් කරලා පිරෙනවා. ඒතර කැඩිලා නැහැ, සිදුරු නැහැ, කැළලි නැහැ, කබර නැහැ. සිල්පද පහ හොඳයි. පැහැදිලිද? ඒක තමයි නොපිරුණු සීලය සම්පූර්ණ කරගන්න ඕනෑ කියලා කරන කල්පනාව තුළ තමයි ඒ විදිහට පිරෙන්නේ. එහෙම නැත්නම් හැමදාම සිල් සමාදන් වෙනවා නිකන් ඔහේ ඉන්නවා. දැන් අපට උනේ ඒකනේ. නේද? අපිට මෙහෙම කල්පනාවක් එන්නේ නැහනේ නේද? එන්නේ නැහැ. අපි උපදව ගන්න ඕනනේ. උපදව ගන්න. ඒකයි මම කියන්නේ. මෙහෙම කරනකොට අපේ සිතේ ඒ සීලය සම්පූර්ණ වීම පිණිස වන පරිසරය හැදෙනවා. එතකොට ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ? පිරුණු සීලය, පිරුණු බ්‍රහ්මචාරික සීලයට ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්න ඕන කියලාත් හිතන්න ඕන. දැන් ඒක ඔයගොල්ලෝ කියන්න ඕන. කොහොමද එහෙම කරන්නේ? දැන් මම මුල් අபிසමාචාරී සීලය නොපිරුණු යපුරව ගන්න විදියයි ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන විදියයි මම කිව්වා. ඊට පස්සේ බ්‍රහ්මචාරී සීලය සම්පූර්ණ කරගන්න විදියත් කිව්වා. දැන් ඒකට ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්නේ කොහොමද කියලා ඔයගොල්ලෝ කියන්න ඕන. ප්‍රඥාව කියන්නේ මොකද්ද? ආර්ය සත්‍ය ගැන අවබෝධයට. ආර්ය සත්‍ය ගැන අවබෝධයේ ආර්ය ශක්තිය ගැන තියෙන අවබෝධයෙන් ඒ පිරුණු සීලයට අපි අනුග්‍රහ කරන්න ඕන. කොහොමද කරන්නේ? සීලය සුරක්ෂිත කරගන්නයි මේ අනුග්‍රහය කරන්නේ.
සීලයට අනුග්‍රහ කරනවා කියන්නේ සුරක්ෂිත කරගන්න. දැන් බලන්න අපේ ආභිසමාචාරී සීලය සුරක්ෂිත කරගන්නයි අපි ප්‍රඥාවෙන් අනුග්‍රහ කරේ. හරි? දැන් මේ සිල්පද සම්පූර්ණ වුණාම ඒක සුරක්ෂිත කරගන්න ඕන. සම්පූර්ණ නොවෙන එක සුරක්ෂිත කරන්න පුළුවන්ද? බෑ. සම්පූර්ණ එක සම්පූර්ණ කරන්න, අසම්පූර්ණ එක සම්පූර්ණ කරන්න ඕන. සම්පූර්ණ කරන් පස්සේ ඒක රැක ගන්නත් ඕන. ඒක රැක ගැනීම පිණිස අනුග්‍රහ කරන්න ඕන ප්‍රඥාවෙන්. දීර්ඝ වැඩ පිළිවෙල තියෙනවනේ. අපි මේ නිකම්ම දුවගෙන ගිහලා භාවනා කරන්න හිතුවට කෙරෙන්නේ නැත්තේ ඒකයි කියලා දැන් තේරෙනවද? නැත්නම් හැමෝටම භාවනා වැඩෙන්න ඕනේ නේද? වැඩෙන්නේ නැති ඇයි? මේක කරන වැඩ පිළිවෙල ගොඩාක් තියෙනවා. ඒ ඔක්කොම අතහැරලා ඒ මුකුත් නැතුව නිකාම මේ හිතුවට වෙන්නේ නැහැ. දැන් කියන්නේ එහෙනම් පිරුණු සීලයට ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්නේ කොහොමද? ප්‍රඥාව කියලා කියන්නේ ආර්ය සත්‍ය ගැන අවබෝධය. ආර්ය සත්‍ය තුල පෙන්වනවා දුක ගැන, දුකේ හට ගැනීම ගැන, දුකේ නැතිවීම ගැන, දුක් නැති කරන මාර්ගය. ඒතර ආර්ය සත්‍ය අවබෝධය සම්පූර්ණ කරන පුද්ගලයා රහතන් වහන්සේ නමක්. එනම් මේ සීලය ආරක්ෂා කරගන්න ඕන අරහත්ත්වයටපත් වීම පිණිසයි. පංචශීලය සම්පූර්ණ වූ කෙනා පංචශීලය සුරක්ෂිත කරගන්නට ඊළඟට මොකද කළ යුත්තේ? රහතන් වහන්සේලා අනුකරණය කරමින් පොහොයට උපෝසතයේ සමාදන් විය යුතුයි. පංචශීලයේ සුරක්ෂිත කරගන්න පංචශීලය කියන්නේ සිල්පද. ආර්ය වූ සීලස්කන්ධයට අයිති එක. ඒ සීලය සුරක්ෂිත කරගන්න තවදුරටත් කළ යුතු දේ තියෙනවා. එකක් තමයි ඉන්ද්‍රිය සංවරය. ඒකට කියනවා ආර්ය වූ ඉන්ද්‍රිය සංවර සීලය. ඊළඟට සම්පජන්ණය. ඒක ආර්ය වූ සති සම්පජන්ණය. ඒක සීලයක්. ඒවා සීලය කියන්නේ ප්‍රධාන සිල්පද. එහෙනම් මේ අපි සමාදන් වූ සිල්පද රැකෙන්න උදව් වෙන දේවල්. ඒතර අපේ සිල්පද පහ, දැන් ඔයගොල්ලන් සිල්පද පහ ආරක්ෂා වෙන්න නම් ආර්ය වූ ඉන්ද්‍රිය සංවර සීලය තියෙන්න, සම්පජන්ණය මේවා තියෙන්න ඕන. අන්නේ සීලය නැත්නම් ඉන්ද්‍රිය සංවරයේ සම්පජන්ණය ආදී සීලය නැත්නම් පිරුණු සීලය යලි කිලිටි වෙනවා. දැන් සීලය සම්පූර්ණ කරගන්නත් ගොඩක් ලොකු වැඩපිළිවෙලක් අනුගමනය කරන්න ඕනනේ නේද? අபிසමාචාරී සීලය සම්පූර්ණ කරගන්න ඕනේ. ඒකට ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්න ඕනේ. ඊට පස්සේ සිල්පද සම්පූර්ණ කරගන්න ඕනේ. පිරිසිදු කරගන්න ඕනේ. සම්පූර්ණ වූ සීලය රකින්න ඕනේ. සිල් රැකීම දීර්ඝ කතාවක් නේ. නේද? දීර්ඝ කතාවක්. ඒතර සම්පූර්ණ වූ සීලය රකින්න මොකද කරන්න ඕනේ? ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න ඕනේ. සම්පජන්ණය ඇති කරගන්න ඕනේ. සිහිය තියෙන්න ඕන, නුවණ තියෙන්න ඕන. නමුත් ඕගොල්ලන් මොකද වෙන්නේ? ඕගොල්ලන් හම්බ කරන්න ඕන, රස්සාව කරන්න ඕන, ධර්මවලංග වැඩ කරන්න ඕන, සල්ලි මුලි මුදල් හොයන්න ඕන, සමාජ වැඩ කරන්න ඕන. එතකොට ඉන්ද්‍රිය සංවරය ඕගොල්ලන් කරගන්න දුෂ්කරයි. සම්පජන්ණය කරගන්න දුෂ්කරයි. දැන් මොකද කරන්නේ? සිල්පද පහ රැකගන්නේ කොහොමද දැන්? බුදුරජාන් වහන්සේ උගුත් පිළිනවා ඔබට බය වෙන්න එපා. බය වෙන්න දෙයක් නැහැ. පොහොය දිනේදී රහතන් වහන්සේලා අනුකරණය කරමින් කරුණු 8කින් යුක්ත උපෝසතයේ සමාදන් වෙන්න කියනවා. ආරක්ෂා කරන්න කියනවා. එතකොට පංචශීලය සුරක්ෂිත වෙනවා. සම්පූර්ණ පංචශීලය ආරක්ෂා වෙනා කිසිම හානියක් නොවි. රජ කෙනෙක් ප්‍රාකාරයකින් ආරක්ෂා කරනා වගේ රජ මාලිගාව ආරක්ෂිත පෞරකින් වට කරාම රජුට නිදහසේ ඉන්න පුළුවන් නේ. නැත්තම් රජකම ලැබුණත් ඔහු සුරක්ෂිත නැහැ. සුළු දෙයකින් ඔහු විනාශ වෙලා යනවා. නේද? රජ කිරුළ පලන්දන් පස්සේ රජ කුමාරයා මාලිගාවේ ඉන්නවා. වටට ආරක්ෂිත ප්‍රාකාර ආරක්ෂිත වලලු දැම්මන් පස්සේ රජු සුරක්ෂිතයි. නේ? උපාසක උපාසිකාවන් වේවා ශ්‍රාවකයා වේවා. දැන් ඔබ උපාසක උපාසිකාවන් විදියට ඔබේ ගෙදර දොර කටයුතු ඇසුරු කරගෙන රස්සාවේ කටයුතු ඇසුරු කරන ඔබේ ආභිසමාචාරී සීලය සම්පූර්ණ කරන් ප්‍රඥාවෙන් අනුග්‍රහ කරනකොට ඔබට ඔබේ ඒ සීලය සම්පූර්ණ වෙනවා. ඔබේ සිත සංසුන් වෙනවා. රාග දේශ වලින් පීඩන නොවිදින ඊටා මුදු සිතක් ඇති වෙනවා. ඔබට තේරෙනවා දැන් සිල්පද පහ රකින්න පුළුවන්. ඔබට දැන් සිල්පද සිහි වෙනවා. කලින් සිහි වෙන්නේ නැහැ. දැන් ඔබට තේරෙනවා කලින් බිඳුණු සිල් රැක ගන්න ඕනේ කියලා හිතෙනවා. ඒතර නොපිරුණු සිල්පද රකින්න පටන් ගන්නවා. ඒතර ඔබේ සිල්පද කැඩෙන්නේ නැති වෙන්න, සිදුරු නැති වෙන්න,
කබර නැතුව කැළලි නැතුව සුරකින්න කලක් එනවා. කලකදී ඔබට තේනවා දැන් මගේ සිත බොහොම දැන් මගේ සීලය ඊටා ලස්සනයි. කැඩෙන්නේ නැහැ. සිදුරු නැහැ. කැළලි නැහැ. කබර නැහැ කියලා ඔබට තේරෙන කලක් එනවා. ඒ විදිහට ඒ සීලය රැකිනකොට ඒක සුරක්ෂිත කරගන්න ඔබට ආසයි. ලස්සන දෙයක් හැදුනහම ඒක රැක ගන්න ඔබට හිතෙනවනේ. ලස්සන මලක් හැදුනත් ඒක රකින්න හිතෙනවනේ. නේද? ලස්සන ගහක් හැදුවත් වටිනා ගහක් හැදුත් රකින්න හිතෙනවද නැද්ද? හිතෙනවා. ඒ ගහ නිකන් කේදෑරි වෙලා දුර්වර්ණ වෙලා තිබොත් ඔබ රකින්නවද ඒක? ඔබට හිතෙන්නේ නැහැ. ඒ වගේ ඔබේ සීලය සිල්පද ආරක්ෂා වෙලා බලවත් සිල්පද සම්පූර්ණ වෙලා සුරක්ෂිතව අලංකාර වෙද්දී ඒක රැක ගන්න ඔබට ආසයි. ඒ රැක ගැනීම පිණිස ඔබ කළ යුතු දේ කරනවා. මොකද්ද කරන්නේ? බුදුරජාණන් වහන්සේගේ අවවාදයේ පිළිපදිනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහරහතන් වහන්සේලා අනුකරණය කරමින් අංග 8කින් යුක්ත උපෝසතය ආරක්ෂා කරගන්න කියලා උපාසක උපාසිකාවන්ට. එතකොට මේ වගේ දුර ගමනක් සීලයේ සුරක්ෂිත කරගෙන සීලය රැකගෙන ආපු කෙනා ඊතා සදහැසිතින් ඊතාම ආදරෙන් උපෝසත දිනේ අටසිල් ආරක්ෂා කරගන්නවා. උපෝසතයේදී අටසිල් ආරක්ෂා කරනකොට ඔහුට ඒ සිල් ආරක්ෂා කරගන්න උදව් වෙන්නේ මහරහතන් වහන්සේලා අනුකරණය කිරීම. මහරහතන් වහන්සේ කියන රාගදේශමෝ දුරු කරපු නික්ලස් අය. එතකොට අප ඒක කළ යුත්තේ නිකලස් හිතක් ඇති කරගන්න. රාගදේශමෝ දුරු කරන්න ඕන කෙන හිතෙන් ඒ දුරු කර උතුමන් වහන්සේලාගේ පිරිසුදු ජීවිතය අනුකරණය කරනවායි කියලා හැඟීමෙන් අංග 8න් යුක්ත උපෝසතේ සමාදන් වෙලා සුරක්ෂිත කරනවා උපාසක උපාසිකාවන් බ්‍රහ්මචාරී සීලය ඒ සම්පූර්ණ සීලයට ප්‍රඥාවෙන් අනුග්‍රහ කිරීම පිණිස. ඒතර ඔහු අර්ථය දැනගෙනයි මේ ධර්මයේ පුරුදු කරන්නේ. මොකක්ද අර්ථය? පිරුණු සීලය සුරක්ෂිත කරගන්න ඕන කුමක් පිණිසද? පිරුණු සීලය සුරක්ෂිත කරන්නේ කුමක් පිණිසද? රාග දේශ මොහ දුරු කිරීම පිණිස. දැන් සීලය සුරක්ෂිත කරන් හිටියොත් පාලනය වෙන්නේ මොනවද? රාගය, ද්වේෂය, මෝහය. එහෙනම් සීලෙ බිඳුනොත් මොනවද වෙන්නේ? රාග දේශ මොහ ඉපදෙනවා. එහෙනම් සීලය සුරක්ෂිත කරගත්තොත් රාග දේශ මොහ ෂේ වෙන්න පටන් ගන්නවා. දැන් මේක දන්න උපාසක උපාසිකාවන් පොහොයට කොච්චර ආසාවෙන් කොච්චර උනන්දුවෙන් කොච්චර ගෞරවයකින් සිල් ආරක්ෂා කරගනීද? අට සිල් ආරක්ෂා කරයිදනේ. දැන් බලන්න ඔබ එහෙම කරනවද? ඔබ පොහොය කීයකට සිල් අරන් ඇද්ද එහෙම උනන්දුවෙන් පංචශීලයේ සුරක්ෂිත කරගන්න ඕන, කෙලස් දුරු කරගන්න ඕන, මහරහතන් වහන්සේලා ගත කළ පාරිශුද්ධ ජීවිතය අද මම ගත කරන්න ඕන කියන ලස්සන ඊටාම සදහ සම්පන්න ගෞරවනීය හිතෙන් පොහොය දවස ගත කළාද කියලා බලන්න කල්පනා කරලා. ඒක තමයි සම්පූර්ණ වූ බ්‍රහ්මචාරී සීලයට ප්‍රඥාවෙන් අනුග්‍රහ කරනවා කියන්නේ ඒකටයි. එතකොට ඔබ පොහොය දිනේදී මහා රහතන් වහන්සේලා අනුකරණය කරමින් අංග 8න් යුක්ත උපෝසතයේ සමාදන් වෙලා ආරක්ෂා කළොත් රාග දේශම දුරු කරන්න ඕන. රහතන් වහන්සේලා මෙබඳු ජීවිතයක් ගත කළේ, එබඳු ජීවිතයක් මම අනුකරණය කරන්න ඕන, අනුකරණය කරමි කියලා ඔබ පොහොය දිනේ ගත කළොත් එදා ඔබ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තයි. එදා ඔබ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තව වාසය කරනවා. එදා ඔබ සම්පජන්ණයෙන් යුක්තව වාසය කරනවා. එතකොට ඔබේ ආර්ය වූ ඉන්ද්‍රිය සංවර සීලය ඔබ පටන් ගත්තා වෙනවා. එතකොට ආර්ය වූ සම්පජන්න සීලය පටන් ගත්තා වෙනවා. මේ විදිහට ඔබ පොහොය දිනේදී උපෝසතය ආරක්ෂා කරන්න ආර්ය වූ සම්පජන්‍යත් ආර්ය වූ ඉන්ද්‍රිය සංවර සීලයත් ඔබ වඩන ඒ සිල් ආරක්ෂා කරන සම්පූර්ණ කරන අය බවට පත් වෙනවා. යම් කලකදී ඔබේ ඉන්ද්‍රිය සංවරයත් සම්පජන්‍යත් හොඳින් පවතීද පංචශීලය ආරක්ෂිතයි. කැඩෙන්නේ. පැහැදිලිද? ඒ තමයි. එතකොට ඒ විදිහට ඔබ අසම්පූර්ණ වූ සිල්පද ආරක්ෂා කරගන්න උත්සාහ කරද්දී සහ සම්පූර්ණ වූ සීලය සුරක්ෂිත කරගන්න ප්‍රඥාවෙන් අනුග්‍රහ කරද්දී ඔබේ සිහිය අධිපති බවට පත් වෙලා. පැහැදිලිද? සිහිය අධිපති වාසය කරනවා කියන්නේ ඒ විදිහට කටයුතු කිරීම. ඊළඟට මොකද්ද? ඉති අසමවෙක්කිතං වා ධම්මං පඤ්ඤාය සමවෙක්කිස්සාමි
සමවෙක්කිතං වා ධම්මං තත්ත තත්ත පඤ්ඤාය අනුග්‍රහිස්සාමීති අජ්ජත්තං යේව සතිසු පට්ඨිතා හෝති. දැන් ප්‍රඥාව උසස් දේ බවට පත් කරගෙන සිටිය යුතුයි නේද? ප්‍රඥාව උසස් දේ බවට පත් කරගෙන ඉන්නේ කොහොමද? බුදුරජාණන්සේ පෙන්වනවානේ මහණෙනි සියලු දුක් ඊතා හොඳින් ඡය වීම පිණිස වන ධර්මයේ මම කියලා දීලා තියෙනවා. මම ඒ විදිහට කිව්ව ධර්මය යම් යම් ආකාරයෙන් කියපු ධර්මය ඒ ආකාරයෙන් ශ්‍රාවකයා නුවණින් ජීවිතයට ගලප ගන්නවා, ප්‍රඥාවෙන් ගලප ගන්නවා. ඒකයි එයයි ප්‍රඥාව උසස් විදිහට පවත්වනවා කියලා කියන්නේ. කියලා අපි ඉගෙන ගත්තා නේද? ඒතර මේ ප්‍රඥාව එමෙතන් ධර්මයේ ජීවිතයට ගලපා බැලීම සම්පූර්ණ නැත්තම් අසම්පූර්ණයි නම් ඒ අසම්පූර්ණ වූ ධර්මයේ ජීවිතයට ගලපා බැලීම සම්පූර්ණ කරගන්න ඕන කියලා කල්පනා කරන්න ඕන. ඒතර සිහිය අධිපති වෙනවා. දැන් ධර්මයේ ජීවිතයට ගලපා බැලීම කියන එක කොහොමද අපි තේරුම් ගත්තේ? වයසට යෑම, ලෙඩවීම, මරණයටපත් වීම, ප්‍රියන්ගෙන් වෙන්වීම, අප්‍රියන් එකතු වීම කියන මේ දුකට අයිති ධර්මයන් තිබෙනවා. ඒවා අපේ තුල තේරුම් ගන්න ඕන. ඒතර මේ ධර්මය අපේ ජීවිතේට ගලපා බලනවා කියන්නේ ඒකට. ඒතර අපි මරණයක් ගැන දැනගත්තාම අපි කල්පනා කරන්න ඕන මමත් මැරෙනවා. මැරෙන ස්වභාවය නික්මෝලා නැහැ. ලෙඩ වුණ කෙනෙක් දැක්කහම මම ලෙඩ වෙන කෙනෙක් ඒ ස්වභාවය ඉක්මෝලා නැහැ. මේ විදිහට ධර්මයේ ජීවිතේට ගලපා බලන්න ඕන. ඊළඟට ශෝකය ඇති වෙන වෙලාවල්දී ප්‍රියන්ගෙන් වෙන්වීම, අප්‍රියන් එකතු වීම මේ වගේ ශෝකය ඇති වෙද්දී, දුක ඇති වෙද්දී මේ කුමන දුකක්ද කියලා අපි තේරුම් ගන්න ඕන. ප්‍රියන්ගෙන් වෙන්වීම වෙන්න පුළුවන්, අප්‍රියන් එකතු වෙන්න පුළුවන්. ඒ දුක වෙන්න පුළුවන්. කායික දුක්, මානසික දුක් නේද? ඒතර ධර්මයේ ජීවිතේ ගලපා බලනවා කියන්නේ ඒකට. එතකොට ඒ විදිහට අපි මේ ධර්මයේ ජීවිතේ ගලපා බැලීම සම්පූර්ණ වෙලා නැත්නම් ඒ අසම්පූර්ණ දේවල් සම්පූර්ණ කර ගන්න ඕන. ඒ දුක්ඛාරි සත්‍ය අප තුල බලන්න ඕන. දුක්ඛාරි සත්‍යයි ඇති ධර්මයන් අප තුල තේරුම් ගන්න පුළුවන්ද? අපි ගලපලා බලලා තියනවාද? නැතිව බලන්න ඕන. පැහැදිලිද? ඒ විදිහට අපි ධර්මයේ ජීවිතයට ගලපා බලනකොට අපට තේරෙනවා යම් වෙලාවකදී දුකේ හට ගැනීම සිදු වෙන්නේ තණ්හාව නිසා කියලා තේරෙන කලක් එනවා. ධර්මයේ ජීවිතය ගලපා බලන්නේ නැත්නම් අපිට ඒවා තේරෙන්නේ. අපිට දුකක් පීඩාවක් ආපුවාම අපිට හිතෙන්නේ මොකද්ද? අහවලා බැන්න, අහවලා මට නිඳා කළා, අහවලා මගේ දීපල කැඩුවා බින්දා, මට හානි කළා. මෙහෙම තමයි හිතෙන්නේ. ඒතර ඒක ධර්මයේ එක අධර්මයේ. ධර්මයේ ජීවිතේ ගලපා බලනකොට අපට තේරෙනවා රාගය නිසායි දුක් හටගන්නේ, ද්වේෂය නිසායි දුක් හටගන්නේ, මෝහය නිසායි දුක් හටගන්නේ, කෙලෙස් නිසා දුක් හටගන්නේ, තණ්හාව නිසා දුක් හටගන්නේ කියලා තේරෙනවා. එහෙම නැත්තම් මොකද වෙන්නේ? අසවලා බැන්න, අසවලා ගැහුවා, අසවලා නිඳා කළා, අසවලා දීපවලට හානි කළා. මේ වගේ තමයි හිතෙන්නේ. ඒතර අපිට දුකින් නිදහස් වීමක් ලබන්න බෑ. ඒ නිසා ධර්මයේ ජීවිතයට ගලපලා බලන්න අපිට පුරුදු වෙන්න ඕන. ධර්මයේ පෙන්වන දුක කියලා දෙයක්, දුකේ හට ගැනීම කියලා දෙයක් නේද? දුකේ නැතිවීම කියලා දෙයක් පෙන්වනවා. දුක් නැති කරන මාර්ගයක් පෙන්වනවා. මේ ආර්ය සත්‍ය හතරම ජීවිතයට ගලපා බලන්න ඕන. දැන් දුක්ඛාරය සත්‍ය ජීවිතයට ගලපා බැලීම තමයි කලින් අපි කිව්වේ කොහොමද? වයසට ගිය කෙනෙක් දැක්කහම මමත් වයසට යන කෙනෙක් කියලා තේරුම් ගන්න ඕන, සිහි කරන්න ඕන. ඒතර යම් කලකදී තේරෙනවා මම වයසට යන නිසා ඒ වයසට යෑමේ දුක මා තුල තියෙනවා. ඒක දුකක් කියලා තේරෙනවා. ලෙඩවීම මා තුල තියෙනවා. ඒක දුකක්. මරණය කියන දුක තියෙනවා. ඒ විදිහට ආර්ය සත්‍ය, දුක්ඛාරය සත්‍ය තමා තුලම පවතින බව යම් කලක තේරෙනවා. ඒ ජීවිතේ ගලපා බැලීමෙන් ඇති වෙන එකක්. ඊළඟ දුකේ හට ගැනීම. දුකේ හට ගැනීම තණ්හාව නිසා කියලායි භාගතුන්සේ පෙන්නන්නේ. තණ්හාව හට ගැනීමෙන් දුක් හට ගන්නවා. එතන නමුත් සාමාන්‍ය ධර්මයේ ජීවිතේ ගලපා බලන්න නැති කෙනාට හිතෙන්නේ වෙන කෙනෙක් නිසා, කෙනෙක් බැන්න නිසා, කෙනෙක් ගැහුව නිසා, කෙනෙක් නිඳා කරන නිසා දුක ඇති වෙනවා කියලා තමයි ධර්මයේ ගලපන්න නැති කෙනා තේරෙන්නේ. නමුත් ධර්මයේ ජීවිතේ ගලපා බලන්න ධර්මයේම තේරෙනවා. ඒතර ඔහුට තේරෙනවා කෙනෙක් බැන්න නිසා නෙමෙයි මට දුක තියෙන්නේ. කෙනෙක් ගැහුව නිසා නෙමෙයි දුක තියෙන්නේ.
නින්දා කළ නිසා නෙමෙයි දුක තියෙන්නේ. රාග ද්වේෂ මොහ නිසායි දුක තියෙන්නේ කියලා තේරෙනවා. පැහැදිලිද? ආන් මේ විදිහට ආර්ය සත්‍ය හතරම ජීවිතයට ගලපා බලන්න ඕන. පැහැදිලිද? එතකොට මේ කටයුත්තෙන් වඩා ලේසි වෙන්නේ දුක්ඛාරි සත්‍ය ගලපා බැලීම නේද? ඒකෙත් වඩා ලේසි වෙනවා බාහිරන කෙනෙක් මැරෙන කෙනෙක් ලෙඩ වෙන කෙනෙක් අපිට බාහිරින් පේනවා. ඒ අපිට පෙනෙන අය ලෙඩ වෙච්ච අය පේනවා, වයසට ගිය අය පේනවා, මරණයටපත් වූ අය පේනවා. අන්න ඒ කරුණවලදී අපි ධර්මයේ ජීවිතයට ගලපා බැලීම පහසුයි. බුදුරජාණන් පෙන්වන මරණයක් දැක්කහම මේ මිනිස්සයා මැරිලා මමත් මැරෙනවා. මම මරණයෙන් නිදහස් වෙලා නැහැ කියලා සිහි කරන්න කියලා කියනවා. ලෙඩෙක් දැක්කහම මමත් මැරෙනවා. මම ලෙඩවීමෙන් නිදහස් වෙලා නැහැ කියලා සිහි කරන්න කියනවා. වයසට ගියපු කෙනෙක් දැක්කහම මේ මිනිස්සයා වයසට ගිහලා මමත් වයසට යනවා. මං වයසට යෑමෙන් නිදහස් වෙලා නැහැ කියලා සිහි කරන්න කියලා කියනවා. ඒක තමයි ධර්මයේ ජීවිතයට ගලපා බැලීම කියලා කියන්නේ. එතකොට අපිට ඒ විදිහට නොකොට ධර්මයට එන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අපි ඒ විදිහට ධර්මයේ ජීවිතයට ගලපා බලනකොට සිහිය ඉපදෙනවා. සිහිය ඉපදෙනවා, උපන් සිහිය බලවත් වෙනවා. එතකොට අපි කල්පනා කරන්න අපි ධර්මයේ ජීවිතයට ගලපා බැලීම සම්පූර්ණ නොවි තියෙනවා නම් ඒක සම්පූර්ණ කරගන්න ඕනේ කියලා අපි කල්පනා කරන්න. එතකොට අපිට දැන් ඔබ බලන්න ඔබ මලමිනි කීයක් දැකලා ඇද්ද? නේද? ලෙඩ්ඩු කී දෙනෙක් දැකලා ඇද්ද? වයසට ගිහපු කට්ටිය කී දෙනෙක් දැකලා ඇද්ද? ඒ වෙලාවේදී ඔබට සිතෙනවද බලන්න මමත් මැරෙනවා. ඒකෙන් නිදහස් වෙලා නැහැ. මමත් වයසට යනවා. ඒකෙන් නිදහස් වෙලා නැහැ. මම ලෙඩ වෙන කෙනෙක්. ඒකෙන් නිදහස් වෙලා නැහැ කියලා ඔබට සිහි වෙනවද බලන්න. සිහි වෙන්නේ නැත්තම් අපරිපූර්ණයි. ධර්මයේ ජීවිතේ ගලපා බැලීම සම්පූර්ණ නැහැ. දැන් ඔබ හිතන්න මට මේ මිනිස්සෙගේ මරණයක් දැකලා සිහි වුන්නේ නැහනේ. අම්මා මැරුණා ඒත් සිහි වුන්නේ නැහැ. තාත්තා මැරුණා ඒත් සිහි වුන්නේ නැහැ. මම මේක සිහි කරන්න පුරුදු කරන්න ඕන. ඒකයි නොපිරුණු ධර්මය සම්පූර්ණ කරගන්නවා කියලා කියන්නේ. පැහැදිලිද? ඒතර ඔබට මේ කරුණු ආයාසකින් තොරව තව කෙනෙකු බලපෑමකින් තොරව ඔබට සිහි වෙනවනම් දැන් බලන්න පාරක ගමනක් යද්දී කිලෝමීටර් 10ක් 15ක් යද්දී මලකේවල් ගොඩක් පේනවනේ. ඔබට සිහි වෙන්නේ නැත්තම් මේක මමත් මැරෙනවා. මරණයෙන් නිදහස් වෙලා නැහැ කියලා සිහි වෙන්නේ නැත්තම් අන්න ඔබ ඒක සිහි කරන්න පුරුදු වෙන්න ඕන. ඔබ හිතන්න ඕන මට මේක පුරුදු නෑ. මම මේක පුරුදු කරගන්න ඕන. අන්න සිහිය ඉපදෙනවා. සිහිය බලවත් වෙනවා. පැහැදිලිද? ඒ තමයි ධර්මයේ ජීවිතේ ගලපා බැලීමේ සම්පූර්ණ නොවුණු ටික සම්පූර්ණ කරගන්න විදිය. ඊළඟට දේශනා කරනවා ධර්මයේ ජීවිතේ ගලපා බැලීම සම්පූර්ණයි නම් අන්නේ සම්පූර්ණ වූ දෙයට ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්න ඕන කියලා හිතන්න කියලා. ඒක මොකද්ද? දැන් තේරෙනවද මං කියන එක? තේරෙනවද මං කිව්වද? ධර්මයේ ජීවිතේ ගලපා බැලීම කියන එක දැන් තේරෙනවනේ. ඒක සම්පූර්ණයිද කියලා බලන්න ඕන. සම්පූර්ණ නැත්නම් සම්පූර්ණ කරගන්න ඕන. ඒ කියන්නේ අපිට ලෙඩ වෙන එක මරණයටපත් වීම මේ වයසට යෑම කියන දේ අපට තේරෙන්න ඕන නිතරම. මම ලෙඩ වෙන වයසට යන්නේ මැරෙන කෙනෙක්. ඒ ධර්මය අපට තේරෙන්න ඕන, සිහි වෙන්න ඕන. එහෙම සිහි වෙන්නේ නැත්නම් ඒ වගේ නිමිත්තක් දැක්කම සිහි වෙන්න ඕන. නිමිත්තක් දැකදකත් සිහි වෙන්නේ නැත්නම් අපරිපූර්ණයි. පිරිලා නැහැ. ඒක තමයි ධර්මය අවබෝධ කර නිමිත්ත. දැන් බලන්න බෝසත්තුරු කරන්නේ එහෙමයි. සීල බෝසත්තුරු වයසට ගිය කෙනෙක්, ලෙඩ වෙන කෙනෙක්, ලෙඩෙක් මරණයක් දැකලා තමයි ධර්මයට පැමිණෙන්නේ. ඒ තමයි නිමිත්ත. ධර්ම අවබෝධයට නිමිත්ත. පෙර නිමිති කියලා කියන්නේ ඒවා. අපටත් ඒකමයි නිමිත්ත, වෙන එකක් නැහැ. අපට වේවැලෙන් අරන් පන්නන්නේ නැහැ කවුරුත්. ධර්ම අවබෝධ කරපන් කියලා. අපට දනගස්සලා තියලා පාඩම් කරවන්නේ නැහැ. ධර්මයේදී එහෙමනේ ඒ වගේ උපක්‍රම නෙමෙයි තියෙන්නේ. ධර්මයේදී ධර්ම අවබෝධයට නිමිතිමයි අපට ඕන. වෙන ඒ නිමිත්තෙන් නැතුව අපට ධර්ම අවබෝධ වෙන්නේ නැහැ. සියලු බුදවරු ඒ නිමිත්ත මුල් කරන් තමයි ධර්ම අවබෝධයට එන්නේ. ශ්‍රාවකයාත් එහෙම තමයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අපට අවවාද කරන්නේ මරණයක් දැක්කම සිහි කරන්න කියනවා. මමත් මැරෙන කෙනෙක් එයින් නිදහස් වෙලා නැහැ කියලා. බහුල වශයෙන් ඒක සිහි කරන්න කියනවා. ඉතින් බහුල වශයෙන් සිහි වෙන්නේ නැත්නම් මරණයක් දැකලා සිහි වෙන්නේ නැත්නම් gedara dore කෙනෙක් මැරිලා සිහි වෙන්නේ නැත්නම් අපරිපූර්ණයි ඒ කාරණේ. ඒක පරිපූර්ණ කරගන්න ඕන කියලා අපි හිතන්න ඕනේ. ඒතකොට සිහිය අධිපති වෙනවා.
පැහැදිලිද? පැහැදිලි. ඉතින් යම් විදිහකින් අපි හිතමු දැන් අපි මේක පරිපූර්ණ කරගත්තා. දැන් අපට නිතර සිහි වෙනවා මම මැරෙන කෙනෙක්, එයින් මම නිදහස් වෙලා නැහැ. මම ලෙඩ වෙන කෙනෙක්, එයින් මම නිදහස් වෙලා නැහැ. මම වයසට යන කෙනෙක්, එයින් මම නිදහස් වෙලා නැහැ. කියලා අපට හොඳින් සිහි වෙනවා. අපහසුයක් නැහැ. කවුරුත් ඒක අපිට උනන්දු කරන්න අපිට සිහි වෙනවා. නිතර සිහි වෙනවා. ඒතර අපි මරණයක් දැක්කත් ඒක හොඳින් බලවත් අපිට තේරෙනවා. එතකොට පිරීලා නේද මේ ධර්මයේ? පිරීලා. දැන් අන්න එහෙම පිරුණු ධර්මයේ ජීවිතේට ගලපා බැලීම නම් වූ කටයුත්ත අපේ සම්පූර්ණයි. ඒ සම්පූර්ණ වූ දේට ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්න ඕන. කොහොමද ඒක කරන්නේ? uppannānaṁ කුසලානං ධම්මානං තිතියාය අසම්මෝසාය භියෝභාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති. මතකද ඒ කරුණු? ආන් ඒවා. දැන් උපන් කුසල් මේ නේද? ඒක රැක ගන්න ඕන. නොනැසී තියා ගන්න ඕන. ආරක්ෂා කර ගන්න ඕන. වැඩි දියුණු කරන්න ඕන. බලවත් කර ගන්න ඕන. භාවනාවෙන් සම්පූර්ණ කර ගන්න ඕනේ. දැන් මේ ඔබට උපදින්නේ මොකද්ද මේ? ඒ උපදින සම්පූර්ණ කරේ මොකද්ද? අපි වයසට යන අය, මැරෙන අය, ලෙඩ වෙන අය කියලා සිහි කරගත්තේ ආරි සත්‍ය ගැන අවබෝධයනේ, නුවණ, ප්‍රඥාව නේද? ප්‍රඥාව නේද ඒක? ඒ ප්‍රඥාව ආරක්ෂා කර ගන්න ඕන. නේද? නොනැසී තියා ගන්න ඕන, බලවත් කර ගන්න ඕන. මොකද අපිට කෙලෙස් වලින් නිදහස් වෙන්න නිවන පිණිස යන්න නිමිත්ත නේද ඒක? නිමිත්ත නේද ඒක? දැන් මහ බෝසතාණන් වහන්සේට මුණ ගැච්ච නිමිත්ත මොකද්ද? බුද්ධත්වයට දක්වා දියුණු කරගන්න. ලෙඩෙක්, මහල්ලෙක්, මරණයක්. ඒ නිමිත්ත උන්වහන්සේ රැකගත්තා. උන්වහන්සේ සම්බුද්ධත්වයට දක්වාම දියුණු කළේ ඒ නිමිත්ත මුල් කරගෙන. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම බිහි වුණේ ඒ නිමිත්ත සුරක්ෂිත කරගෙන උන්වහන්සේ ඉස්සරහට ගියේ. දැන් අපට මේ නිමිත්ත මුණ ගැහෙනවා, ඒක අපි ගන්නෙ නෑ, තේරුම් ගන්නෑ. ඒතර භාග්‍යවතුන්ස කියනවා මේ නිමිත්ත හොඳට සිහි කරගන්න. යලි යලි සිහි කරන්න, පවත්වා ගන්න කියනවා. ඒතර ඒක සම්පූර්ණයි. සම්පූර්ණනම් පස්සේ ඒක රැක ගන්න ඕන. ඒක ආරක්ෂා කරන්න ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්න ඕන. කොහොමද කරන්නේ? භාවනාවෙන් සම්පූර්ණ කරගන්න ඕනේ කියලා හිතන්න ඕන. නේද? දැන් භාවනා කරන එක සාර්ථක වෙනවා. දැන් මරණ සතිය වඩද්දී ඔබ මොකද්ද කරන්නේ? අර ගත්ත නිමිත්ත තමයි භාවනාව විදිහට දැන් පුරුදු කරන්නේ. දැන් අපි හිතන්නේ මම පය හැපිලා ගිහිල්ලා වැටිලා මැරෙන්න පුළුවන්. කන කෑම හිර වෙලා මැරෙන්න පුළුවන්. වස විස කැවිලා මැරෙන්න පුළුවන් කියලා හිතනව නේද? ඒ ඇයි ඒ භාවනාව වැඩෙන්නේ නැත්තේ? අර ධර්මයේ ජීවිතේට ගලපා බැලීම කියන දේ සම්පූර්ණ වෙලා නැහැ. මම මැරෙන කෙනෙක්, එයින් නිදහස් වෙලා නැහැ කියන නිමිත්ත ඉපදිලා නැහැ. නැත්තම් බලන්න මරණ කීයක් දැකලාද ඔබ කියලා? නේද? මරණ කීයක් දැකලාද? දහස් ගාණක් දැකලා ඇතිනේ. මහ බෝසතාණන් වහන්සේ දැක්කේ එක මරණයයි. අපි දහස් ගාණක් මරණ දැකලා ඇති. දහස් ගාණක් වයසක මිනිසු දැකලා ඇති. දහස් ගාණක් ලෙඩ්ඩු දැකලා ඇති. ධර්ම අවබෝධයට උවමනා නිමිති දහස් ගාණක් දහස් වර දැකලා තියෙනවා. ඒ නිමිත්ත හිතේ පිහිටන්නේ. ඉතින් අපි මේ නිමිත්ත භාවනාවෙන් වඩන්න ගියට වැඩිනවද? කියනවා අපේ සමාධි වැඩින්නේ නැහනේ. මේ කමටහන මට ගැලපෙන්නේ නැහැ කියලා ඒතකොට හිතන්නේ. හරිද? භාගතුන්ස පෙන්නන අඟෙන් ඇද්දට කිරි ලැබෙන්නේ නැහැ කියන්නේ ඒකයි. කිරි තියෙන හරකෙගේ අඟෙන් ඇද්දට කිරි ලැබෙන්නේ නැහැ කියනෝනේ. ඉතින් ඒ වගේ නිමිත්ත හිතේ නොපිහිටා නිමිත්ත සම්පූර්ණ නොවි භාවනාවෙන් වඩන්න ගියාම මොකද්ද වෙන්නේ? වෙදින්නේ නැහැ නේද? ආන් ඒ වගේ ඒකයි. ඉතින් ඒ නිසා මුලින් අර ධර්මයේ ජීවිතේට ගලපා බැලීම කියන දේ සම්පූර්ණ කරගන්න ඕන. සම්පූර්ණ වුණාන් පස්සේ ඒක භාවනාවෙන් වඩන්න පුළුවන්. භාවනාවෙන් වඩන්න භාවනා කරන්න උනන්දු වෙන්න ඕන.
නමුත් මේ දෙක එකට කරන් යන්න ඕන. භාවනා කිරීම ඒකත් කරගෙන යන්න මේ දෙක එකට කරන එකක්. ඉතින් භාවනාව අසාර්ථක වෙන අසාර්ථක වෙන්න හේතුව තමයි අර ධර්ම අවබෝධ වෙන ඕන නිමිති අපිට මතක් වෙන්නේ. අපි මැරෙනවද කියලා තේරෙන්නේ නැහැ. gedara මරණ වෙලා හැම gedarකම කෙනෙක් මැරිලා තියෙනවා. විලාප දෙදී යන්නලා තියෙනවා. මමත් මැරෙනවානේ කියලා හිතෙන්නේ නැහැ. ඉතින් කොහොමද මරණ සතිය වැඩෙන්නේ? ඉතින් කොහොමද භාවනාවක් වැඩෙන්නේ? වැඩෙන්නේ නැහනේ. ඇයි ඒ නිමිත්ත හිතේ පිහිටලා නැහැ. ධර්මයේ ජීවිත ගලපා බැලීම කියන එක වෙන්නේ නැහැ. ප්‍රඥාව උසස් දේ බවට පත් වෙලා නැහැ ජීවිතේ. පැහැදිලිද? ප්‍රඥාව උසස් දේ බවට පත්වීම කියන තමයි ධර්මයේ ජීවිතේ ගලපා බැලීම කියන පෙන්වන්නේ නේ. පැහැදිලිද? දැන් එතකොට ඔකට ඒ කරුණත් පැහැදිලි. ඊළඟට මොකද්ද? ඉති අපස්සිතං වා ධම්මං විමුක්තිය පස්සිස්සාමි. යම් උපදවා නොගත් විමුක්තියක් ඇද්ද? ඒ උපදවා ගනිමි කියලා හිතන්න ඕන. ඊළඟට පස්සිතං මා ධම්මං තත්ත පඤ්ඤාය අනුග්‍රහිස්සාමීති අජ්ජත්තං යේව සති සූපට්ඨිතා හෝති. යම් විමුක්තියක් උපදවගෙන නැත්නම් උපදව ගන්න ඕනේ. උපදව ගත්තා වූ යම් විමුක්තියක් ඇද්ද එයට ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්න ඕනේ කියලා කල්පනා කරන්න. එතකොට ඒකත් සිහිය අධිපතිව පවත්වා ගන්න විදියක්. දැන් සිහිය අධිපති විදිහට පවත්වා ගන්න ආකාර තුනයි නේද? අபிසමාචාරී සීලය සීලය සම්බන්ධයෙන් ඒ කියන්නේ සීල ආනිසංසය සම්පූර්ණ වෙද්දිත් සිහිය අධිපති වෙනවා. ඊළඟට ප්‍රඥාව උසස් දේ බවට පත් කර ගැනීමේදීත් සිහිය අධිපති වෙනවා. විමුක්ති සාරය උපදව ගැනීමේදීත් සිහිය අධිපති වෙනවා. පැහැදිලිද? බලන්න එතන මේ එකම කටයුත්තකින් කියන්නේ එකම කටයුත්තෙන් හැම එකක්ම වෙනවනේ නේද? සිහිය ඉපදිනවා, සීලය ආරක්ෂා කරන ප්‍රඥාව වඩනකොට විමුක්තිය ඇති කර ගැනීමදී සිහියම තමයි මුල් වෙන්නේ. ඒතර මේ නූපන් විමුක්තිය කොහොමද උපදව ගන්නවා කියලා අපි හිතන්නේ මොකක්ද ඒ කාරණේ? විමුක්තිය කියලා කියන්නේ රාග දේශ මොහ වලින් තොරව වාසය කරන්න පුළුවන්කම නම් විමුක්තිය. රාගයෙන් බැඳිලා යනවා, ද්වේෂයෙන් බැඳිලා යනවා, මෝහයෙන් බැඳිලා යනවා. නිදහසක් නැහැ, පීඩයි. රාගෙන් තොර වුණාම නිදහස්. ඒක තමයි විමුක්තිය කියලා කියන්නේ. දැන් නූපන් විමුක්තිය, නූපන් තමන්ට ස්පර්ශ නොවුණු, තමන්ට නොදැනුණු විමුක්තිය උපදව ගන්න ඕන. සිල්පද බිඳෙද්දී රාග දේශ මොහ වලට බැඳිලා යනවා. නේද? රාගය ඉපදිලා බැඳිලා යනවා. සිල්පද ආරක්ෂා වෙද්දී රාග දේශ මොහ ඉපදෙන්නේ නැහැ. එහෙනම් සිල් සම්පූර්ණ වීමෙන් යම් විමුක්තියක් ඇති වෙනවා. නේද? ඒතර අපිට තේරෙන්න ඕන නිරේට වැටෙන්න තරම් භයානක වූ රාග ද්වේෂ මොහ අපි ළඟ තියෙනවා නම් අප හිර වෙලා පීඩටපත් වෙනවනේ. නිරේට වැටෙන රාග ද්වේෂ මොහොලින් නිදහස් නම් නේද? පංචශීලයේ බින්දෙන විදිහේ රාග ද්වේෂ මොහ තිබ්බොත් නිරේගාමිනේ. පංචශීලයේ සුරක්ෂිත වුණොත් නිරේගාමී රාග ද්වේෂ මොහොලින් නිදහස්. සුරක්ෂිතයි. ඒතර ඒ විදිහට විමුක්තිය තමන්ට නොදැනුණු තමන් ස්පර්ශ නොකළ විමුක්තිය කෙලෙසුරින් තොර බව උපදව ගන්න කල්පනා කරන්න ඕන. එහෙනම් සිල් ආරක්ෂා කර ගැනීමෙන්ම ඒ නූපන් විමුක්තිය ඉපදිනවා. සිල් ආරක්ෂා කරගත්තන් පස්සේ නූපන් රාගය, නිරේගාමී මට්ටමේ රාගය, ද්වේෂය, මෝහය ඉපදින්නේ නැහැ. ඒතර නිදහස් ශ්‍රාවකයා එක දන්නවා. ඒතර බලන්න සීලය පළුදුනම් පස්සේ පීඩාවක්. සිල් හොඳින් ආරක්ෂා කරනොත් පීඩාවක් නැහැ. ඒතර ඔහුට තේරෙනවා එක් සිල් පදයක් රැකුණත් එයින් පහසුවක් තියෙනවා. ඒතර ඔහු ඒ විදිහට තේරුම් ගනිමින් අනික් සිල් පදත් රකින්නකොට නිදහසක්, කෙලෙස් වලින් පීඩාව වෙන්නේ නොවන, කෙලෙස් පීඩා නැති ස්වභාවයටපත් වෙනවා. ඒතර නූපන් විමුක්තිය උපදව ගන්න උත්සාහ කරනවා. කැමති වෙනවා. ඒ විදිහට කල්පනා කරද්දී සිහිය අධිපති බවට පත් වෙනවා. දැන් රාගයෙන් පීඩාව විඳිද්දී, ද්වේෂයෙන් පීඩාව විඳිද්දී, මෝහෙන් පීඩාව විඳිද්දී
ඔහු කල්පනා කරන්න ඕන මම මේ රාග දේශ මොහ දුරු කරගෙන වාසය කරන්න ඕනේ. ඊළඟට සිල්පද පළුදු වෙන්නේ නැතිකොට ඔහු දන්නවා දැන් මේ සිල්පද පළුදු වෙන්නේ මට නිදහස්. පහසුයි. සිල්පද පළුදු වෙද්දී ඔහු පීඩා වින්දා. සිල්පද පළුදු වෙන්නේ නැතිකොට ඔහු දන්නවා දැන් මට නිදහසක් තියෙනවා පීඩාවක් නැහැ. ඒක තමයි විමුක්තිය, උපන් විමුක්තිය. එතකොට ඒ විදිහට අපි හිතමු යම් විමුක්තියක් ඉපදුනා. ඊට පස්සේ ඔහුට පුළුවන් දැන් අපිට සිල්පද ආරක්ෂා කරගත්ත කෙනා අධික රාගෙන්, අධික ද්වේෂෙන්, අධික මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන් වෙච්ච පීඩ ඔහුට නැහැ දැන්නේ. ඊට පස්සේ ඔහු නූපන් විමුක්තිය තවදුරටත් ඔහුට විමුක්තිය උපදින්න ඕනනේ. ඔහු බණ භාවනා කරනවා. බණ භාවනා කරද්දී නීවරණ නිසා පීඩා තියෙනවා. කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීන මිද්දේ මේවායින් පීඩා තියෙනවා. හොඳින් භාවනා කරද්දී ඒ පංච නීවරණ නැති වෙලා යනවා. සිත නිදහස් වෙනවා. විමුක්තියක් ලැබෙනවා. නීවරණ නැතිවෙන පස්සේ හිත පහසුයි. ඊට පස්සේ යම් කලකදී ඔහු ඒ නීවරණ සම්පූර්ණයෙන් අයින් කරගෙන ඊටම ප්‍රණීත සමාධියකට එන්න ඔහුට පුළුවන් කමක් ලැබෙනවා. ඒතර ඔහි නූපන් ඒ සමාධිය ඇති කරන්න උත්සාහ කරන්න ඕනේ. කැමැති වෙන්න ඕනේ. ඒතර ඔහුට සිහිය බලවත් වෙනවා. ඒතර යම් කලකදී ඔහුට ඒ නීවරණ සම්පූර්ණයෙන් අයින් කරගෙන අකුසල් අයින් කරගෙන බලවත් සමාධියට එන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් බලන්න ඒ විදිහට උත්සාහ කරන්න නම් ඔහු සීලය ආරක්ෂා කරගෙන ඒ ධර්මයේ ජීවිත ගලපා බැලීම කියන ස්වභාවයට ප්‍රඥාවෙන් අනුග්‍රහ කිරීම නේද? ඒකට කියේ භාවනා කිරීම. ඒ විදිහට භාවනා කරන කෙනාට විමුක්තියටපත් වෙන්න පුළුවන්. එතකොට නූපන් විමුක්තිය උපදව ගන්න ඕන කියලා හිතන කෙනා මුලින් සිල්පද ආරක්ෂා කර ගන්නවා. සිල් බිඳීමෙන් ඇති වෙන පීඩන නැති වෙනවා එතකොට. සිල් ආරක්ෂා වෙනකොට. ඊට පස්සේ ਉਹ නූපන් විමුක්තිය ඇති කරන් තවත් ආසයි. ඊට පස්සේ ਉਹ භාවනා කරනවා. ਉਹ රාග පීඩාව නැති කර ගන්න ඕනේ, ද්වේෂ පීඩාව නැති කර ගන්න ඕනේ කියලා කල්පනා කරනවා. රාගෙන් එන පීඩාව නැති කරන ਉਹ අසුබේ වඩනවා. ද්වේෂයෙන් එන පීඩාව නැති කරන මෛත්‍රී වඩනවා. ඒතරේ භාවනා කරන රාගයේ පීඩාව නැති වෙනවා, ද්වේෂයේ පීඩාව නැති වෙනවා. ඒතර ක්‍රමක්‍රමෙන් ඔහුගේ සිත විමුක්තියටපත් වෙනවා. නූපන් විමුක්තිය ඉපදෙනවා. තවදුරටත් ඔහු ඒ නූපන් විමුක්තිය උපදවන්න උත්සාහ කරද්දී, කැමැත්තෙන් වාසය කරද්දී නීවරණ බැහැර වෙනවා. නීවරණෙන් වෙන් වෙලා, නීවරණ අයින් වෙලා, අකුසල් අයින් වෙලා ඊට ප්‍රනීත සමාධියට එන්න පුළුවන් කලක් එනවා. ඉතින් නීවරණ දුරුන ගමන් ඔහුගේ සිත ප්‍රබෝධයටපත් වෙනවා. ඒකට කියන ප්‍රමුදිත භාවය කියලා. ප්‍රමුදිතව ඉන්න කෙනාගේ, ප්‍රමුදිතව භාවනා කරන කෙනාට ප්‍රීතිය ඇති වෙනවා. ඒවා ඊටාම පහසුයි. ප්‍රීතියෙන් යුක්තව භාවනා කරන කෙනාට පස්සද්ධිය ඇති වෙනවා. කය සැහැල්ලුයි, පීඩා නැහැ. ඒ විදිහට පස්සද්ධියෙන් යුක්ත භාවනා කරන කෙනාට නීවරණ සම්පූර්ණයෙන් නිරුද්ධ වෙලා අකුසල් දුර වෙලා ගියපු පළවෙනි ධානයට එන්න පුළුවන් කමක් එනවා. දැන් ඔහු ගොඩාක් පහසු තත්ත්වයකටපත් වෙලා අකුසල වල පීඩාවට නැහැ. පළවෙනි ධානය කියන මට්ටමටපත් වෙලා. ඒ ධානය තුළ විතක් ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන තත්ත්වය තියෙනවා. ඔව් අතිශයින් පහසුයි. බලන්න ඒතර ඔහු කලින් හිට මට්ටම දැන් කොහොමද? දැන් ඉන්න මට්ටම බලන්න. කලින් කැම බීම උයද්දිත් කේන් තියෙනවා. රෙදි හොදද්දිත් කේන් තියෙනවා. ඒවා ටික ටික හදාන ඉස්සරහට එනවා. ඊට සිල්පද රැක ගන්නවා. ධර්මයේ ජීවිතේට ගලපා බලනවා. භාවනා කරනවා, මෛත්‍රී වඩනවා, අසුබේ වඩනවා. දැන් ඔහුට නීවරණ පීඩා නැහැ. නීවරණ දුරු කරගෙන ප්‍රමුදිත බවටපත් වෙනවා, ප්‍රීතිය ඇති වෙනවා, පස්සද්ධිය ඇති වෙනවා, ධානා මට්ටමට සමාධිය ඇති වෙනවා. ඊටවර පළවෙනි ධානය හොඳින් හදාගත්ත කෙනා දෙවෙනි ධානයට යන්න පුළුවන්කම ලැබෙනවා. දෙවෙනි ධානය ඊටාසුව පහසුකින් ඉන්න පුළුවන් වෙනවා. ඔහුට තුන්වෙනි ධානය, හතරවෙනි ධානය ආදී සමාධි වලට යන්න පුළුවන්කම ලැබෙනවා. ඒතර යම් විමුක්තියක් කරා ඔහු ක්‍රමක්‍රමයෙන් නූපන් විමුක්තිය ඇති කර ගන්නවා. ඉතින් තවදුරටත් උත්සාහ කරන කෙනාට අරූප සමාධිය ආදී ඉහළ සමාධි වලට දියුණු කරන්න පුළුවන්කමක් ඇති වෙනවා. ඒතර ඔහු නූපන් විමුක්තිය ඇති කර ගන්නවා. මේ විදිහට උත්සාහ කරන කෙනා කැමති වෙනවා විමුක්තිය සම්පූර්ණ කරගන්න ඕන කියන අදහස. අයි බලන්න නූපන් විමුක්තිය උපදව ගන්න ඕන කියන කෙනාගේ අදහස වෙන්නේ විමුක්තිය සම්පූර්ණත්වයටපත් කරගන්න ඕනේ කියන එක. යම් කලකදී ඒ සම්පූර්ණ වූ විමුක්තියට ඔහුපත් වෙනවා. නොසෙල් වෙන, නොබින්දෙන විමුක්තිය ඇති කරගන්නවා. ඒකට කියනවා චේතෝ විමුක්තිය සහ ප්‍රඥා විමුක්තිය කියලා. එතකොට ඒ විදිහට නූපන් විමුක්තිය උපදව ගන්න උත්සාහ කරන කෙනා උපන් යම් විමුක්තියක් ඇද්ද
ඒකට ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්න ඕන. උපන් සම්පූර්ණ විමුක්තියට ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්න ඕන. මොකද්ද ප්‍රඥාවෙන් අනුග්‍රහ කරනවා කියන්නේ? මේවා ටිකක් අමාරුයිනේ. දැන් මුලින් සීලය සම්පූර්ණ කර ගැනීමෙන් ඔහුට විමුක්තියක් ඇති වුණා. නේද? ඊට පස්සේ විමුක්තිය කියන්නේ කෙලෙස් වලින් තොර බව. ඒතොර ඒක පිළිවෙලකට කරගෙන ගියේ නැත්නම් ප්‍රඥාවෙන් අනුග්‍රහ කිරීමකින් වෙන්නේ නැහැ. දැන් ප්‍රඥාවෙන් අනුග්‍රහ කරනවා කියන්නේ Tamanගේ විමුක්තිය සම්පූර්ණත්වයටපත් කර ගැනීම දක්වා එයා දියුණු කරන්න ඕන. සම්පූර්ණත්වයටපත් වෙනවා කියන්නේ චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් උපදව ගැනීම. චේතෝ විමුක්තිය කියලා කියන්නේ රාගයේ සම්පූර්ණයෙන් දුරු වීමෙන් ඇතිවන නිදහස් බව. යම් කලක රාගය සම්පූර්ණයෙන් දුරු නම් පස්සේ සිත නිදහස් වෙනවා. ඒකට කියනවා චේතෝ විමුක්තිය කියලා. අවිද්‍යාවෙන් සම්පූර්ණයෙන් නිදහස් වුණාම සිත නිදහස් වෙනවා. ඒකට කියනවා ප්‍රඥා විමුක්තිය කියලා. ඒතර යම් කලකදී චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මෙලවදීම සම්පූර්ණත්වයටපත් කරගත්තොත් එයාට කියනවා රහතන් වහන්සේ කියලා. ඒතර විමුක්ති නූපන් විමුක්තිය උපදව ගන්න ඕන කියන කෙනාගේ හිත ඒ දක්වාම තියෙනවා. සිහිය උපදවනවා. ඒතර උපන් විමුක්තියට ඔහු ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්න ඕන. ඒතර මුලින්ම යම් විමුක්තියක් ඇති වෙනවා සිල්පද ආරක්ෂා කර ගැනීමෙන්. ඔහු ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්න ඕන. ඒ විමුක්තිය පිරිසුදු කරගන්න ඕන. සමතය විදිහටත් විදර්ශනා විදිහටත්. නැත්තම් අර චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය දක්වා යන්න බෑ. අරහත්ත්වයට දක්වා යන්න බෑ. ඒ නිසා ඔහු සීලය සම්පූර්ණ කරගෙන ප්‍රඥාව ඇති කරගෙන භාවනා වඩමින් සමත විදර්ශනා කියන ධර්මයන් පුරුදු කරගන්න ඕන. එතකොට සම්පූර්ණ විමුක්තියට ප්‍රඥාවෙන් අනුග්‍රහ කරනවා කියන්නේ ඒකයි. සමතයත් විදර්ශනාවත් හොඳින් තෝර බේරගෙන පුරුදු කරන්න ඕන. ඒතර ප්‍රඥාවෙන් අනුග්‍රහ කරනවා. යම් කලකදී ඒ ඇතිවන විමුක්තිය නැත්නම් පහසුව ආදී දේ සමාධිය මුල් කරන්නේ නැති වෙන්නේ. ඒ සමාධියට ගෞරවයෙන් ඒ සමාධිය ඒ විමුක්තිය මම කියලා නොගෙන මගේ කියලා නොගෙන එයින් ආඩම්බර නොවි ගෞරවයෙන් යුක්තව පිළිවෙලකට සකසා පුරුදු කරන්න ඕන. ඒතර යම් කලකදී ඒ විමුක්තිය චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය දක්වා සම්පූර්ණත්වයටපත් වෙනවා. ඒක තමයි ඒ උපන් සම්පූර්ණ විමුක්තියට ප්‍රඥාවෙන් අනුග්‍රහ කිරීම. ඒතර ප්‍රඥාවෙන් අනුග්‍රහය සම්පූර්ණ වෙන්නේ කොහොමද? ප්‍රඥාවෙන් අනුග්‍රහ කිරීමත් සම්පූර්ණ වෙනවා යම් කලකදී. කොහොමද සම්පූර්ණ වෙන්නේ? චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය සම්පූර්ණ වුණාන් පස්සෙ ඔහු ඊතා සුවසේ වාසය කරනවා. සියලු සංස්කාරයන් සංසිඳිලා උපාදාන සංසිඳිලා තණ්හාවශ්‍ය වෙලා නිවන සාන්තෝ ප්‍රණීතෝ නිවනටපත් වුණා කියලා ඔහු දන්නවා. නිවනෙහි සාන්ත බව ප්‍රණීත බව සිහි කරමින් ඔහු වාසය කරනවා. ඒක තමයි ප්‍රඥාවෙන් අනුග්‍රහ කිරීමේ අවසන් තත්වය. හොඳයි අද අමාරු දේශනා ලේසි විදිහට පටන්ගෙන අමාරුවෙන් ඉවර කරත් ඔබට පටන් ගැනීම ලේසි. ඕන දෙයක මුල සිට අග බලද්දී අමාරුයි තමයි. ක්‍රීස් ගහේ මුලින් ඉඳන් අගට යන්න අමාරු. නමුත් මුලින් ඉඳන් යන කෙනා යනව නේද? ඒ වගේ හැම එකක් මෙහෙමයි. දැන් මේ අග දේවල් මං අමාරුයි වගේ විස්තර කරනෝනේ. නමුත් මුල් ඒවා විස්තර අමාරු නෑ නේද? මුල් ඒවා මොනවද? gedara වැඩ කිරීම. හැබැයි තේරුම් ගන්න ඒක තමයි අමාරුම. gedara වැඩ කිරීම, රස්සාව කිරීම තමයි අමාරුම දේ. ඔබ ලේසියෙන් තේරුම් ගත්තට කරන්න අමාරු ඕක. ඔය අමාරු වැඩේ ඔබ කළොත් අග ටික ලේසි. අග ටික ඊටාම ලේසි. අපි දැන් තේරුම් කර දෙනකොට අග ටික අමාරුයි වගේ නේ දැක්කේ. ඒ ලේසි ටික. අමාරු ටික තමයි ඔබට gedara තියෙන්නේ. රෙදි සෝදන එක, ළමයින්ගේ වැඩ, රස්සාව හොඳට කරන එක ඒවා අමාරුයි. අන්න ඒවා මෛත්‍රී සහගතව කරන්න. මෛත්‍රී සහගත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම පුරුදු කර ගැනීමයි අමාරු. ඒ ටික කරන කෙනාට චේතෝ විමුක්තිය, ප්‍රඥා විමුක්තිය සම්පූර්ණත්වයටපත් කර ගැනීම කියන දේ සිද්ධ වෙනවාමයි. නොවි තියෙන්නේ. ඒ නිසා අගට විස්තර කර දේ අමාරුයි වගේ හිතුවට කරනකොට ලේසි දේවල් ඒවා. විස්තර කරනකොට ලේසි වගේ හිතියේ මුල් දේවල්නේ, කරනකොට අමාරු දේවල් ඒවා. ඒ නිසා තමයි ඔබට දුෂ්කරුනේ ගෙවල් වල කටද නේද? ඒ නිසා ඒ අමාරු දේවල් කරගන්න උත්සාහ කරන්න. ඒ අමාරු දේවල් කොහොමද කරන්නේ? අමාරු දේවල් ලේසි වෙන්නේ කොහොමද?
අමාරු දේවල් වුණත් කරන්න ඕන නේද? කොහොමද ලේසි වෙන්නේ? බුද්ධ වචනේ පිළිගැනීමෙන් ඒ දුෂ්කර අමාරු දේ කරන්න ඔබට බලයක්, සැනසීමෙන් යුක්ත බලයක් ඔබට සිතට ලැබෙනවා. ඒ බුදුරජාන් වහන්සේගේ කාරුණික අවවාදය පිළිගැනීමෙන්. බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළිගන්න කෙනාට වරදින්නේ නැහැ කියලා අපි කිව්වේ ඒකයි. ඒ කාලේ බුදුරජාණන් වහන්සේගේ අවවාදයේ පිළිපැද්ද කෝටි ප්‍රකෝටි දෙනා මිනිසුන් ධර්ම අවබෝධ කළා. ඕගොල්ලෝ වගේ නෙමෙයි, ඒගොල්ලන් ඉගෙන ගත්ත අය නෙමෙයි. ඕගොල්ලෝ උපාධි පිට උපාධි පාස් වෙච්ච අය. ඒ කාලේ හිටපු කට්ටිය නිකන් කුඹුරු කොටන අය, හේන් කොටන අය, ගෙවල් වල වැඩ කරපු කට්ටිය, වෙලෙන්දෝ, වහල් සේවය කර අය, කම්කරුවෝ, ඊළඟට මේ වැසිකිලි කැසිකිලි සුද්ධ කර අය. ගොඩාක් දුගී මිනිස්සු, එදා වේල හොයාගන්න බැරි මිනිස්සු. රූපේ ලස්සනත් නැහැ, ලස්සන ඇඳුමුත් නැහැ. හරියට කරදර කම්කටොළු තිබුණ මිනිස්සු ඒ කාලේ හිටියේ. නමුත් ඒගොල්ලන්ට ලොකු දක්ෂකමක් තිබුණා. ඒ දක්ෂකම තමයි බුද්ධ වචනය ගෞරවයෙන් දරාගෙන සිටීම. සතුරු සිතෙන් දරාගෙන සිටීම. ඒ නිසා ඒගොල්ලන්ට ආභිසමාචාරී සීලය හරි පහසු වුණා. මෛත්‍රී සාගත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම ඊට පහසුවෙන් කරගෙන ගියා. ඔවුන් තුළ ඒ මෛත්‍රියෙන් තොර සිත් ඔවුන්ට තිබුණේ නැහැ. ඒ නිසා ඔවුන් අතිශය වේදනාකාරී මරණය ඉදිරියේ පවා ඔවුන්ගේ සිත පීඩාවටපත් වුණේ නැහැ. බලන්න එක කාන්තාවක් ඉන්නවා, ඔයගොල්ලෝ අහලා තියෙනවා, එයාගේ නැන්දම්ම හරි පරුසයි. ලේලි බොහොම හොඳයි. නැන්දම්ම ඒ වෙලාවේ ගෙදර හිටියේ නැහැ. භික්ෂුන් වහන්සේ නමක් ගෙදරට වැඩිය පින්නපාතේ. ගෙදර මුකුත් තිබුණේ නැහැ. පොඩි මේ කෑමට තිබුණේ කැවුම් කෑල්ලක්. වටපිට බැලුවා මුකුත් තිබුණේ නැහැ. හරි සතුරු සිතින් කැවුම් කෑල්ල පූජා කරා. නැන්දම ඇවිල්ලා ලැබුවම කෝ කැවුම් කෑල්ල කිව්වා භික්ෂුන් වහන්සේ නමක් වැඩියා. පූජා කළා. නැන්දමට හරි කේන්ති ගියා. එතන තිබුණ පොල්ලක් අරගෙන ගැහුවා කේන්තියෙන්. ලේලි එතනම මලා. එහෙම සුගතිය ඉපදුනා. නැක්කද ඒ බඳු වේදනා සහිත තැනකදී කිපුනේ නෑනේ. නේද? ශ්‍රාවකයා එහෙමයි. මෛත්‍රී සහගත කටයුතු කරනකොට කිපීමට ඉඩක් නැහැ. ඒ නිසා බුද්ධ වචනේ පිළිපදින කෙනා පහස්වෙන් අபிසමාචාරී සීලය සම්පූර්ණ කර ගන්නවා. ඊට පස්සේ ඔහුට ඒට ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්න පුළුවන්. ඒතර අபிසමාචාරී සීලය සම්පූර්ණයි. සිල්පද රැකෙනවා. සිල්පද සම්පූර්ණ වෙනවා. ඒ සම්පූර්ණ සිල්පද වලට ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්න ඔහුට පුළුවන්. සම්පූර්ණ සිල්පද වලට ප්‍රඥාවෙන් අනුග්‍රහ කරනකොට ප්‍රඥාව එනතන ධර්මයේ ජීවිතය ගලපා බැලීම කරගන්න පුළුවන්. ධර්මයේ ජීවිතය ගලපා බැලීම සම්පූර්ණ වෙනකොට ඒ ධර්මයෙන් ජීවිතය ගලපා බැලීමට ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්න පුළුවන්. ඒ කියන්නේ භාවනා වඩන්න පුළුවන් ඔහුට. භාවනා වඩන්න වැඩිම සම්පූර්ණ වෙනකොට සමත විදර්ශනා විදියට පිළිවෙලකට සකසා භාවනා කරන්න පුළුවන් කලක් එනවා. ඒක තමයි ප්‍රඥාවෙන් අනුග්‍රහ කිරීම. විමුක්තියට ප්‍රඥාවෙන් අනුග්‍රහ කිරීම කියන්නේ ඒක. ඒතර මේ ප්‍රඥාවෙන් අනුග්‍රහ කිරීම සම්පූර්ණත්වයටපත් වෙද්දී චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් සම්පූර්ණත්වයටපත් වෙලා අරහත්ත්වයටපත් වෙලා සීල දුකෙන් නිදහස් වෙලා. හොඳයි අපි සෙත් පතනවා මේ සීල දිනාට. අද ඉගෙනගත්ත ධර්මය ඔබට gedara doreදීම පුරුදු කරන්න පුළුවන්, පටන් ගන්න පුළුවන් ධර්මයක්. අපි සෙත් පතනවා සීල දිනාට තෙරුවන් සරණින් දෙවිරක වරණින් මේ පිනෙහි ආනුභාවයෙන් මේ උතුම් ධර්මයේ දරාගෙන මේ මොහොතේ පටන් හොඳින්ම පුරුදු කර ගැනීම පිණිස භාග්‍ය උදා වේවා.